ආයුබෝවන් සුබ දහවලක් ඔබ සැමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරන ලබන තවත් එක් මාර්ගගත සම්මන්ත්‍රණයක් සඳහා තමයි ඔබ මේ එක් වී සිටින්නේ. ඉතින් මේ සඳහා අද දවසේදී අපිත් සමග මේ මොහොතේ Zoom සහ Facebook කරා එකතු වෙන ඔබ හැමදෙනාම ශ්‍රී ලංකා මහ බැංකුව විදියට අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ වෙන විට රටේ පවත්නා කොවිඩ් වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික ඔබගේ දැනුම වර්ධනය සඳහා වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙනවා. ඒ අතර ඔබගේ ඉල්ලීම පරිදි ඉතිරි කිරීම සහ ආයෝජනයේ යටතේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අප අදහස් කර තිබෙනවා. ඒ අනුව එහි ආරම්භක පියවර වශයෙන් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිරි කිරීම සහ ආයෝජන අවස්ථා පිළිබඳව. ඒ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතිරි කිරීම අයවැය ලේඛනය සහ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව. මෙම වැඩසටහන Zoom මුදුකාංගය ඔස්සේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුව හරහා සජීවව විකාශනය වෙනවා. ඉතින් ඔබට පුළුවන් මෙම වැඩසටහනට අදාළව ඔබට පැන නගින ගැටළු Zoom මුදුකාංගයේ Q&A කොළමේ හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුවේ කමෙන්ට් සෙක්ෂන් එක හරහා අප වෙත ඉදිරිපත් කරන්නට. ඒ අනුව අපි කාල වේලාවේ හැටියට ඔබ විසින් අප වෙත යොමු කරන ලබන ප්‍රශ්න උපරිම ප්‍රමාණයකට පිළිතුරු ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මෙම වැඩසටහනේ සම්පත් දායකත්වයේ සපයන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ජොහාන් සමරතුංග මහතා. ඔහු ගැන යමක් සඳහන් කරනවා නම් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලැරියන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව විද්‍යාවේදී උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ශාස්ත්‍රයේ වසර 16ක පළපුරුද්දක් ඔහු සතුයි. වැඩි කාල වේලාවක් නොගෙන අපි ආරාධනා කරනවා යොහාන් සමරතුංග මහතාට අද දවසේදී දේශනය ආරම්භ කරන ලෙසට. බොහොමත්ම ස්තුතියි ශිරමාල් මහත්මයා. මම කතා කරන එක මම හිතනවා සියලු දෙනාටම ඇසෙනවා ඇති කියලා. අපි අද කතා කරන මාතෘකාව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින විවිධ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තමයි අපි අද මාතෘකාව විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මෙහිදී අපි බලනවා අපි මොන වගේ ආයෝජන අවස්ථාද අපි සතුව තියෙන්නේ. එතකොට අපිට මේ වගේ ආයෝජන අවස්ථා මේ වගේ කාලයක කරන්න සුදුසුද කියන එක ගැන අපි පොඩි විපරිමක් කරන්න තමයි අද සූදානම් වෙන්නේ. මෙහිදී අපි පළමුවෙන්ම කියන්න ඕන දේ තමයි මට විශේෂයෙන්ම මෙම වැඩසටහන උදෙක් අධ්‍යාපන අරමුණු කරගත් වැඩසටහනක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආයෝජන උපදේශකවරයෙකුගේ කාර්යයක් ලෙස සැලකන්න එපා. පළමුවෙන්ම අපි මම කැමති ඔබ වෙත යොමු කරන්න ආයෝජනය සහ ඉතුරුම් වල වෙනස. මොකද්ද මේ ආයෝජනයක් කියන්නේ? මොකද්ද ඉතුරුමක් කියන්නේ? අපි සරලව කිව්වොත් අපේ ආදායමෙන් වියදම් අඩු කිරීමෙන් පසු ඉතිරිවන මුදල අපිට සරලවම ඉතුරුම් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට මේ ආයෝජනය කියන සංකල්පය තුළ මෙන්න ඉතුරුම් කොහොමද අපි ආයෝජනයකට පරිවර්තනය කරගන්නේ? එතකොට අපිට තේරෙනවා ආයෝජනයක් කියන්නේ ඇත්තටම මේ ඉතිරි කරගත් මුදල් තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියකට උත්සාහයකට තමයි අපි ආයෝජනයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට පැහැදිලිවම කිව්වොත් ආයෝජනයක් කියන්නේ මෙම සාකච්ඡාවේදී අපිට ගන්න පුළුවන් සලකා බලන්න පුළුවන් කාරණය තමයි ආයෝජනයක් කියන්නේ ඉතුරුමේ කොටසක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මෙම ආයෝජනය සහ ඉතුරුම් කියන වචන විවිධ ක්ෂේත්‍රවල උදාහරණයකට කිව්වොත් අපි ආර්ථික විද්‍යාවේදී ඉතුරුම් කියන සංකල්පය වෙනත් අරමුණක් වෙනත් අපේ මාතෘකාවක් විදිහට සලකන්න පුළුවන්. නමුත් අපි අද මෙම සාකච්ඡාවේදී ඉතුරුම් කියන එකත් ආයෝජනයේ කොටසක් ලෙස අපි හඳුනා ගන්න යෑම ඉතාම වැදගත්.
එතකොට අපි තවදුරටත් බලමු අපි මේ වියදම ඉතිරිය සහ ආයෝජනය කියන එක අපි කොහොමද තේරුම් කරගන්නේ. වර්තමානයේ අපිට තේරෙනවා අපේ ආදායම ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට සහ වියදම් කිරීමට සිදු වෙනවා. සරලවම කිව්වොත් ඔබට ලැබෙන මුදල් කොහොමද ඔබ පරිහරණය කරන්නේ? විශේෂයෙන්ම භාණ්ඩා සේවා ඔබගේ එදිනෙදා කටයුතු කරගන්න ඒ ආදායම ඔබ පාවිච්චි කරනවා. එතකොට ඒ ආදායම පාවිච්චි කරනකොට තවත් දෙයක් තමයි දැනගත යුත්තේ විශේෂයෙන්ම කොහොමද මෙම ආදායමෙන් අපි එදිනෙදා කටයුතු වලට වියදම් කිරීමෙන් පසුව ඔබගේ ඉතිරි අවශ්‍යතාවයන් විශේෂයෙන්ම ණය. දැන් මම හිතනවා අපි මේ කතා කරන මේ සියලු දෙනාම අපි මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න ඔබ මේක අසන සියලු දෙනාම මම හිතන්නේ ණයවලට ණය කියන එක අලුත් දෙයක් නෙවෙයි. අපි හැම දිනාටම පොදු දෙයක්. ඒක ලෝකේ හැම රටකම වගේ මේ ණය කියන එක තියෙනවා. එතකොට අපි මේ ණය ලබා ගන්නේ විශේෂයෙන්ම අපේ ආදායමට මේ අවස්ථාවේදී කරගන්න බැරි වෙන යම් අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න විශාල ණය මුදලක් අවශ්‍ය විට අපි ණයකට යොමු වෙනවා. එතකොට මේ වගේ ලබාගත් ණය ඔබ එදිනෙදා ආදායමෙන් පියවන්නත් ඕන. ඒකත් ඔබේ අවශ්‍යතාවයන් වල කොටසක් වෙලා තියෙනවා. එතකොට මේ වගේ අවශ්‍යතාවයන් වල කොටසක් වුණ ණය අපේ බැඳීම් ඔබට වාසිදායක වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට අවාසිදායක හෝ අහිතකර වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් මම කිව්වොත් අපි ගත්තොත් අපේ ණය කාඩ්පත් අපි පරිභෝජනය කරන ණය සරලවම කිව්වොත් ණය කාඩ්පත් කියන්නේ අපි ක්‍රෙඩිට් කාඩ්. ක්‍රෙඩිට් කාඩ් එකක් සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක් විසින් ඔබට ලබා දෙන්නේ ඔබ ගැන බොහොමයක්ම තොරතුරු සොයා බලා නොවේ. සහ ඒ ණය කාඩ්පතකට කිසිම සුරකුමක් බැංකුවකින් මූල්‍ය ආයතනයකින් ලබා ගන්නේ නැහැ. එහෙම ලබා නොගෙන තමයි ඔබට මෙම ණය කාඩ්පතක් බැංකුවෙන් ලබා දෙන්නේ. උදාහරණයකට තව විදිහකට කිව්වොත් මෙවැනි ණය කාඩ්පතක් අපි කියමුකෝ ලක්ෂයක ණය කාඩ්පතක් හෝ කෙනෙක් ඇවිල්ලා ඔබෙන් ඉල්ලනවා රුපියල් ලක්ෂයක් මට ණයට දෙන්න පුළුවන්. ඔබ දැකලවත් නැහැ. ඒ වෙලාවේ තමයි දකින්නේ. එතකොට ඔබගේ පෙළඹීම කොහොමද එම පුද්ගලයාට මෙම ලක්ෂයේ ණය මුදල ලබා දෙන්න? ඔබ සූදානම් නැති වෙන්න පුළුවන් ඒ මොහොතේ. නමුත් තවත් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා ගැන තව ටිකක් තොරතුරු විමසලා බලලා ඔබගේ ගන්න අවදානමට සරිලන ලෙස ඔබට නැවත ආයෝජනයක් ලැබෙනවා නම් ඔහුට ණයක් විදිහට ලබා දෙන්න. ඒතර ඒ වගේ තමයි මේ මූල්‍ය ආයතනත් ණය කාඩ්පත් ලබා දෙන්නේ. එතකොට එවැනි ඉහළ අවදානමක් ඒ මූල්‍ය ආයතන වලින් ගන්න නිසා තමයි මෙම ණය කාඩ්පත් වලට පරිභෝජන ණය වලට ඉහළ පොලි අනුපාතයක් ණය කරන්නේ. එතකොට මම කිව්වේ අවාසිදායක වෙන්න පුළුවන් කියලා ඔබගේ දිනදා කටයුතු හෝ ඔබගේ දැඩි අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට මෙවැනි අධික පොලිය යටතේ ණයක් ලබා ගත්තොත් ඔබට දිගු කාලීනව භාවිතා කරන්න ඔබ පෙළඹුණොත් ඒක ඔබට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිවාසයක් තනා ගැනීම සඳහා හෝ ඔබගේ තවත් අත්‍යවශ්‍ය කාරණා ඉටු කර ගැනීම සඳහා ඔබ ලබා ගන්නා ණය ඒ වගේ වැඩි පොලියට ගන්න ණය නොවේ. බොහෝ වෙලාවට ඒවා දිගු කාලයකට ගන්න ණය සහ සාපේක්ෂව අඩු පොලි අනුපාතයක් යටතේ ලබා ගන්නා ණය. ඒ වගේ ණය ඇත්තටම ඔබට වාසිදායකයි. එතකොට ඒ වගේ ණය ලබා ගැනීම තුළින් ඔබගේ ආදායම කළමනාකරණය කර ගැනීමට තවත් පහසු වෙනවා. එතකොට මම ඔබ දැන් බලන්න පුළුවන් ඇයි මම මේ ණය ගැන කතා කරන්නේ. මම මේ ණය ගැන මෙතනදී අද කතා කරන්නේ මොකද ඔබගේ ආදායමෙන් ඔබ කොහොමද වියදම් කරන්නේ? ඔබ කොහොමද ඉතිරි කරන්නේ? ඔබ කොහොමද ආයෝජනය කරන්නේ කියන එක මේ මොහොතේදී සොයා බැලීම වැදගත්. ඒ නිසා තමයි මම මේ වෙලාවේදී ඔබට ණය ගැන කතා කිරීමට තීරණය කරේ. දැන් අපි බලමු මෙම ඉතිරි කරන මුදල ඔබ කොහොමද ආයෝජනය කළ යුත්තේ?
ඔබට ආයෝජනය කිරීමට මුදල් ඉතිරි කරගත හැකිද? එතකොට ඔබට එම මුදල් ඉතිරි කරගත් මුදල් ඔබ කෙසේද ආයෝජනය කළ යුත්තේ? මෙතනදී මට විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තමයි අපි සාපේක්ෂව ඔබගේ ආදායම අඩු නම් ඔබට අයවැය ලේඛනයක් ඔබගේ අය සහ වැය පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් තිබීම ඉතාමත්ම වැදගත්. මම ඒක තමයි මේකෙදි විශේෂයෙන්ම මතු කර දක්වන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබට ඔබගේ ආදායම සහ වියදම පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා නම් එම අවබෝධය ආශ්‍රයෙන් අපි කොහොමද ඔබගේ අනාගතය ගැන ඇස්තමේන්තු කරන්නේ? උදාහරණයකට අපි කිව්වොත් දැන් ඔබට ආදායම ලැබෙන ප්‍රමාණය මේ අද දවසේ ගත්තොත් එම ලැබෙන මුදල අද කොහොමද ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වෙන්නේ? එතකොට ඔබ තව අවුරුදු කිහිපයක් ඉදිරියට හිතුවොත් අපි තව අවුරුදු 5කින් ඔබ කොහොමද මෙම ණය මුදල ඔබ ලබා ගන්න ආදායම ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ විශ්‍රාම යන විට ඔබගේ අපි කියමුකෝ තව අවුරුදු 10කින් 15කින් 20කින් වෙන්න පුළුවන්, අවුරුදු 30කින් වෙන්න පුළුවන්. ඔබ විශ්‍රාම යන විට ඔබට දැන් තියෙන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්ද? ඒ වෙනකොට අවශ්‍යතාවයන් වෙනස් වෙලා ඒ වෙනකොට ඒ අවශ්‍යතාවයන් අනුව කොපමණ මුදලක් විය කිරීමට සිදු වේදැයි ඔබට සොයා බැලීම වැදගත් වෙනවා. ඒ අනුව තමයි ඔබ තීරණය කළ යුත්තේ ඔබට මෙම ආදායම වියදම් කිරීමට සුදුසු ඉතිරියක් ආයෝජන කරන්නේ කොහොමද කියන එක දැනගන්න. තවත් විදිහකට කිව්වොත් ඔබ අවුරුදු මං කිව්ව ඉස්සෙල්ලා අවුරුදු 25ක් 30ක් හෝ අවුරුදු 10කින් ඔබ විශ්‍රාම යන්න පුළුවන්. අවුරුදු 55කට 60කට පස්සේ ඔබට ඊට කලින් තරුණ අවදියේදී ඇති කරගත්ත ආදායම් මාර්ග ඇති කරගන්න අවස්ථා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඔබ අද දවසේදී ඔබ කොපමණ මුදලක් ඉතිරි කළ යුතුද ආයෝජනය කළ යුතුද කියන එක සොයා බැලීම වැදගත් වෙන්නේ. මම මෙතනදී කියන්න තවත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙතනදී සලකා බලන්න ඕන කාරණයක් තමයි අපි අපේ ආදායමට තියෙන ඉල්ලුම මොකක්ද? එතකොට අපි මේ ලබා ගන්න ආදායම මම ඊළඟ අගේ ස්ලයිඩ් එකේදී ඉදිරිපත් කරන්නේ මේ අපි ගන්න ආදායම කොහොමද අපි වියදම් කිරීමට පෙළඹෙන්නේ? ප්‍රධාන වශයෙන්ම අපි එතනට ගියොත් කාරණා තුනක් තියෙනවා. මෙතනදී මම කැමති පොඩ්ඩක් ආර්ථික විද්‍යාව පැත්තනොත් ඔබට පොඩි අදහසක් ලබා දෙන්න. මොකද විශේෂයෙන්ම ආර්ථික විද්‍යාවේ සඳහන් කරනවා ඔබගේ ආදායම් මුදලට ඉල්ලුම් වර්ග තුනක් තියෙන බවට. ඒදී විශේෂයෙන්ම ගනුදෙනු චේතනාව, පූර්වාරක්ෂණ චේතනාව, සමපේක්ෂණ චේතනාව වශයෙන් වර්ග තුනකට අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මම සරලවම මේ ටික ඔබට පැහැදිලි කරන්නම්. කොහොමද අපි මේ ගනුදෙනු චේතනාව යටතේ අපේ ආදායම් මුදලේ ඉල්ලුම තීරණය කරන්නේ? අපි එදිනෙදා ගන්න බඩු, බාහිර ආදී අපිට අවශ්‍ය සේවාවන්, අපේ තියෙන අධ්‍යාපනය ලබා ගැනීම සේවාවක්, අපිට තියෙන සෞඛ්‍ය තත්ත්වය උඩ අපිට ගන්න වෙන උපදෙස්, ඒ අදාළ පරීක්ෂණ වලට යන වියදම් අපිට එදිනෙදා කරන්න වෙන ගනුදෙනු වලට වැටෙනවා. එතකොට මේ ගනුදෙනු කිරීමට තියෙන මුදල් භාවිතා කිරීම තමයි අපේ ආදායමේ එක් ඉල්ලුමක්. තවදුරටත් අපි පූර්වාරක්ෂණ චේතනාව විදිහට ගත්තොත් හදිස්සි අවස්ථාවකදී දැන් මම සඳහන් කරා ඔබට සෞඛ්‍ය මේ දවස්වල විශේෂයෙන්ම ඇත්තටම මුළු ලෝකයටම බලපාලා තියෙන COVID-19 වසංගතය හදිස්සි අවස්ථාව. නමුත් ඒක හදිස්සි අවස්ථාව, මේක කාලයක් පවතින හදිස්සි අවස්ථාවක්. එතකොට මේක ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේ අපිට පෙර කාලයේදී මේ වගේ සුවිශේෂී අවස්ථාවන් මම හිතන්නේ අපේ
පහුගිය අවුරුදු 60ක 70ක අතීතයේදී මෙවැනි තත්වයකට අපිට අත් වෙලා නැති බවට මට විශ්වාසයි. මේක අහන් ඉන්න සියලු දෙනාම මම හිතනවා මාත් එක්ක එකකට එකඟ වෙයි කියලා. නමුත් ඒ වගේ අවස්ථාවක් නොවන හදිසි අවස්ථාවලදී අපිට අපේ ආදායම් මුදලේ ඉල්ලුමක් අපිට ඇති වෙනවා. ඒ කියන්නේ අපිට උදාහරණයකට කිව්වොත් දීර්ඝ කාලීන ආබාධයකට ලක් වෙනවා. එහෙම නැත්නම් අපිට හදිස්සි මොකක් හරි අවස්ථාවක් වෙලා අපිට මුදල් අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට මුදල් භාවිතා කිරීම තමයි පූර්වාරක්ෂණ චේතනාව කියලා කියන්නේ. ඒ වගේම අපේ සමපේක්ෂණ චේතනාව. මෙන්න මේක තමයි අපේ ආයෝජනය කිරීමේදී වැදගත්ම චේතනාව. මොකද මෙම චේතනාවෙන් තමයි ඔබ පෙළඹවීමකට ලක් වෙන්නේ ඔබගේ අද උපයා ගන්නා මුදල මම ඉස්සෙල්ලා සඳහන් කරා ආයෝජනය කියන්නේ වැඩි කර ගැනීමක්. අද ලැබෙන මුදල ඔබගේ ගෙදරට ගෙනල්ලා අල්මාරිය ඇතුලේ තියලා තිබ්බොත්, ඔබගේ කොට්ටයට තියලා තිබ්බොත්, ඔබ වෙනම එකතු කරන පෙට්ටියක් ඇතුලේ දාලා තිබ්බොත් ඒකත් ඉතිරියක් තමයි. නමුත් එම ඉතිරිය ආයෝජනයක් කිරීමට පෙළඹවීමක් ඇති වෙලා නැහැ. එතකොට මම මෙතනදී ඔබව යොමු කරන්නේ ඇත්තටම එසේ ඔබ ඉදිරි කරගන්නා මුදල කොහොමද අපි ආයෝජනයකට යොමු කළ යුත්තේ සහ ඇයි යොමු කළ යුත්තේ? විශේෂයෙන්ම මෙහිදී මට කියන්න ඕන කාරණයක් තමයි මම මෙතනදී විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියෙනවා වචනයක් උද්දමනය. හේතුවෙන් මුදලේ වටිනාකම අඩු වේ. එතකොට මෙහිදී මම කියන්න උත්සාහ කරන්නේ ආර්ථික විද්‍යාවේ මේක බොහොම සුලභ වචනයක්. මම හිතන්නේ සරලවම මේක හඳුන්වුවොත් ඔබට අද උද්දමනය කියන්නේ අපේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය. අපිට සරලවම කිව්වොත් අපිට එදිනෙදා අපි ප්‍රවෘත්ති බලනකොට අපේ කතා බහ කරනකොට හැමෝම කතා කරන දෙයක් තමයි අපි මේ දවස්වල බඩු මිල වැඩි. මම හිතන්නේ පහුගිය කාලෙම මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනෙක් බොහෝ මාධ්‍ය ආයතනවල බොහෝම ඒ කියන්නේ උනන්දුවෙන් කතා කරපු කාරණයක් සහ කතා කළ යුතු කාරණයක්. මේකෙදි අපි විශේෂයෙන්ම හඳුනා ගන්න ඕනේ වෙනස තමයි බඩු මිල වැඩිවීමයි උද්දමනයයි අතර සම්බන්ධතාවය මොකක්ද? බඩු මිල වැඩිවීම කියන්නේ බඩු මිල වැඩි. බඩු මිල වැඩි කියන්නේ පෙර පැවතියාට වඩා අද මිල වැඩි. එතකොට අපි විශේෂයෙන්ම හඳුනන්න ඕනේ මේකෙදි අපි පොඩ්ඩක් අපි පස්සට ගිහිල්ලා බැලුවොත් අපි දැනට අවුරුදු 20ක් 25කට කලින් උදාහරණයකට කිව්වොත් අපි පාන් ගෙඩියක් සරලව ගමු. පාන් ගෙඩියක් අපි පරිභෝජනය කරන්න ගත්ත මිල දැනට අවුරුදු 25කට විතර කලින් කීයක් විතර වෙන්නේ නැද්ද? මම හිතන්නේ ඔබ සියලු දෙනාටම ඒක මතකයේ ආවර්ජනය කරගන්න පුළුවන්. රුපියල් 10ක් රුපියල් 15ක් එහෙම වෙන්න පුළුවන්. එතකොට නමුත් අද එම පාන් රාත්තලම ග්‍රෑම් 400ක පාන් රාත්තලක් ගන්න කීයක් ඔබ වියදම් කරනවද? රුපියල් 60ක වගේ මුදලක් වියදම් කරනවා. එතකොට දැන් එදා ගත්ත පාන් රාත්තලට අදත් පාන් රාත්තල ගන්නේ නමුත් රුපියල් 60ක මුදලක් ගෙවලා. එතකොට මේ බඩු මිල වැඩි. බඩු මිල වැඩි තමයි. නමුත් ඒක නෙමෙයි උද්දමනය කියන්නේ. උද්දමනය කියන්නේ යම්කිසි කාලයක් තුල දැන් පරණ අවුරුදු 25ක කාලයක් තුල තමයි මේ වැඩිවීම වෙලා තියෙන්නේ. එතකොට ඒ වැඩිවීම කොච්චර වේගවත්ව වෙනවද කියන එක තමයි අපි උද්දමනයෙන් මෙතනදී බලන්නේ. දැන් මම කියන්නම් ඇයි මම මෙච්චර උද්දමනය ගැන මේ ආයෝජනය කරන කියන මාතෘකාව යටතේ කතා කරන්නේ කියලා. ඔබට ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්. එතකොට මේ උද්දමනය කියන එක අපි ඇයි වැදගත්ව අපි මේකේ සලකන්න ඕනේ කියන කාරණය ඇයිද කියලා කිව්වොත් අපි ආයෝජනය කරනවයි කියලත් අපි අදහස් කරන්නේ අපේ අද තියෙන මුදල් කොහොමද වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී වැඩි කරගන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා ඉතුරුම් සහ ආයෝජන වල වෙනස ඒකයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ඔබ ලැබෙන ආදායම ඔබ ගෙදර ගෙනල්ලා අල්මාරියක ලාච්චුවේ හරි දාලා තිබ්බොත් ඒකෙන් ඒ මුදල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ.
අපි කිව්වොත් සරලව රුපියල් 1000ක් ගෙනල්ලා ඔබ අද අල්මාරියේ ලාච්චුව එකතු කරනවා. තව අවුරුදු 5කින් ගියලා ඒ රුපියල් 1000 කොලේ ගෙනිච්චොත් ඔබට ඒකෙන් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අදට වඩා අඩුයි. ඒක තමයි මම මේ උද්දමනය කියන එක මාතෘකාව මෙතනට ගෙනාවේ. මොකද ඒ මුදලේ වටිනාකම අඩුවීම නිසා තමයි අපි ආයෝජනයකට පෙළඹීම සිදුවිය යුත්තේ. එතකොට එවැනි ආයෝජනයක් ඔබ ඥානවන්තව කරේ නැත්නම් ඒක ඔබට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නත් පුළුවන්. එතකොට අපි විශේෂයෙන්ම අපි මෙහිදී බලන්න ඕන ඊළඟ කාරණය තමයි අපි ආයෝජනය කළ යුත්තේ ඇයි? දැන් මම ඔබට පැහැදිලි කිරීමක් කළා කෙටියෙන්. ආයෝජනය කරනවා නම් ඔබ කොහොමද කළ යුත්තේ කියනවා පිළිබඳව ඔබට දැන් සිතුවිල්ලක් පහළ වෙනවා ඇති. මෙහිදී අපි විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕනේ ආයෝජනය කරන්න ඕනේ කුමන අංශයේද? අපි විශේෂයෙන්ම අපි ආයෝජනය කරන කතා කරනකොට මූල්‍ය අංශය ගැන තමයි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ. නමුත් මෙවැනි ආයෝජන වලට මූල්‍ය අංශයම නොවන විදි තියෙන බව මම ඔබට ඉදිරියේදී පෙන්නනවා. නමුත් විශේෂයෙන්ම අපි ආයෝජනය කියන එක ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මූල්‍ය අංශයේ මාතෘකාවක් ලෙස නිසා මම ඔබට මූල්‍ය අංශය ගැන පළමුව හැඳින්වීමක් කිරීම සුදුසුයි කියලා මම තීරණය කරා. එතකොට මෙතනදී මම හිතනවා ඔබට මූල්‍ය අංශය ගැන පොඩි හැඳින්වීමක් කිරීම යෝග්‍යයි කියලා. මූල්‍ය අංශය ගැන අපි කතා කරොත් ප්‍රධාන වශයෙන්ම මූල්‍ය අංශයේ අපිට විවිධ වර්ගීකරණයන්ට ලක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා මූල්‍ය අංශය කිව්වහම ඔබට එකපාරටම ඔළුවට එන්නේ බැංකුවක් එක්කෝ මූල්‍ය ආයතනයක් අපි කියනවා ෆිනෑන්ස් කම්පැනි එකක් කියලා එක්කෝ බැංකුවක් එක්කෝ ඉන්ෂුරන්ස් කම්පැනි එකක් රක්ෂණ සමාගම ඒ වගේ ආයතනයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ආයතන වලත් ඔබ සිතූ පරිදිම විවිධ වර්ගවල මූල්‍ය ආයතන තමයි ඒවා. එතකොට තවත් දුරටත් අපි කතා කරොත් මූල්‍ය උපකරණ වර්ග හෝ මූල්‍ය සේවා අනුවත් විවිධාංගීකරණය වෙලා තියෙනවා මෙම මූල්‍ය අංශය. එතකොට මූල්‍ය උපකරණ කියලා අපි හඳුන්වන්නේ කෙටියෙන් කිව්වොත් ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් බැංකුවක තියෙන මූල්‍ය ආයතනයක තියෙන. එහෙම නැත්නම් අපේ ඉතිරි කිරීමේ ගිණුම, ජංගම ගිණුම එවැනි උපකරණත් ඒවත් මූල්‍ය උපකරණ ලෙස අපි මෙහිදී හඳුනගන්නවා. ඊට අමතරව තවත් සංකීර්ණ මූල්‍ය උපකරණත් තියෙන්න පුළුවන්. නමුත් අපි මෙහිදී කෙටියෙන් ඉතාමත්ම සරලව අපි කතා කරමු මූල්‍ය උපකරණ කියන්නේ මොනවද කියලා. එතකොට මූල්‍ය උපකරණ කල්පිරීමේ කාලය අනුවත් මූල්‍ය වෙළඳපොළ මූල්‍ය අංශය අපිට වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. මේදී කිව්වොත් කෙටි කාලීන මූල්‍ය උපකරණ, මධ්‍ය කාලීන මූල්‍ය උපකරණ, දිගු කාලීන මූල්‍ය උපකරණ මේ වගේ අපිට විවිධ වර්ගීකරණයන් හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වගේ වර්ගීකරණයන් අපි දැනගත්ත යුත්තේ මොකද අපි ඉස්සරහට අපි අපේ අනාගතයේ ආයෝජනය අපිට ලැබෙන ආදායම ආයෝජනය කිරීමෙන් අපේ මුදල වර්ධනය කරගන්න ඕනේ විවිධ ආයතන උපකරණ විවිධ නෛතික රාමුන් අපි සමග ගැටෙන්න ඕනේ. අපි ඒකවා අවධානයට යොමු කරගන්න ඕනේ. ඒවයි විස්තර අපි දැනගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මෙවැනි මූල්‍ය උපකරණ පිළිබඳ දැන් අවබෝධයක් ගන්න ඕනේ. එතකොට තවත් දෙයක් තමයි අපි මෙහිදී විශේෂයෙන්ම දක්වන්න ඕන දේ තමයි ආදායම් ඉපයීමේ අරමුණ. ඒ කියන්නේ අපි ආයෝජනය කිරීමට ආයෝජනය කළ යුත්තේ ඇයි? කල්බදු හෙවත් කුලී පිට ගැනීම. ඒකත් එක්තරා මූල්‍ය උපකරණයක්. මම ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා කල්බදු කියන්නේත් මූල්‍ය උපකරණයක්ද කියලා. ඒකත් එක්තරා මූල්‍ය උපකරණයක්. එතකොට මේ මූල්‍ය උපකරණය ලීසින් කියන එකයි කල්බදු කියන එකේ වෙනස තමයි කල්බදු කියන එක උදාහරණයක් විදිහට ගත්තොත් ණයක් විදිහට ගන්න එකක් තමයි කල්බදු කියන්නේ. එතකොට ඒකට අදාළ වෙන නෛතික රාමුව ලීසින් කියන එකකට අදාළ වෙන නෛතික රාමුවට වඩා වෙනස්. එතකොට ඒව ඇවිල්ලා අපි ආයෝජනය කරනවට වඩා අපි ණය ලබා ගන්න භාවිතා කරන උපකරණ. එතකොට අපි මෙතනදී කතා කරන්නේ ආයෝජනය කිරීමට අපේ තියෙන අරමුණ. එතකොට අපේ අරමුණක් වෙන්න පුළුවන් අපි අර ඉතිරි කරගත්ත මුදල
ආදායම් ඉපැයීමේ අරමුණක් එක අරමුණක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එම මුදල ඉදිරි කරගන්න මුදල අපි හිතනවා ප්‍රාග්ධනයක් විදිහට රැකගන්න. ඒ කියන්නේ අපි මාසිකව හෝ අපි යම්කිසි කාල පරාසයකට අනුකූලව හෝ අපිට වරින් වර ලැබෙන මුදල් වලින් අපි ඉදිරි කිරීමකට පෙළඹෙනවා නම් අපි එම ඉදිරි කරගන්න මුදල ආරක්ෂා කරගන්නේ කෙසේද? විශේෂයෙන් කාරණයක් ඒක. එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ අගය කිරීම අපි කොහොමද මේ මුදල තව වැඩි කරගන්නේ? ඒක වැඩි කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ මාර්ග ගැන අවබෝධය ඇති කරගන්න එක තමයි අපි මේ ආයෝජනය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අපේ ඔළුවට එන අරමුණ. එතකොට මම මේවා ඔබ සියලු දෙනාටම ඉදිරිපත් කරන්නේ මොකද මේ ආයෝජනය කිරීමේදී ඔබ සැලකිය යුතු කාරණා වෙන වෙනම හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද අපි හැමදාම කියන දෙයක් තමයි අපි යන පාරක යන්න ඕනේ අපි කොහෙටද යන්න ඕනේ කියලා දැනගෙන. එතකොට තමයි අපිට නිවැරදි වේලාවට අපේ අවශ්‍ය කාරණේ ඉටු කර ගැනීමට ඒ තැනට යොමු වෙන්න පුළුවන්. මොකද ඉලක්කයක් නැතුව යන ඊතලයක් මගදී කඩම් වැටෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ ඉලක්කය ගන්නකොට අපි මේ වාතාශ්‍රය කොහොමද මේ ඊතලයේ මෙතනින් සිට අතන්ට ගෙනියන්න මට මේ මගේ දාන ශ්‍රමය ඇතිද මදිද ඒ ශ්‍රමයෙන් මේ ඊතලයේ ගිහිල්ලා ඊතනින් එහාට යයිද ඒ හැමදේම අපි මෙතනින් බලන්න. ඒ බලන ප්‍රමාණීය වැඩිවීම සහ ඔබගේ දැනුවත් වීම වැඩි වෙන්න ඔබට සුරක්ෂිත ඔබේ ප්‍රාර්ථනය රැකගෙන ඔබේ ප්‍රාර්ථනයේ අගය වැඩි කර ගැනීමේ අරමුණ ඇති කර ගන්න පුළුවන්. ඔබට අමතර ආදායම් ඉපයීමේ අරමුණ ඔබට ඊ타මත්ම පහසුවෙන් ළඟා කර ගන්න පුළුවන් වෙනවා. මේ වගේ නිවැරදි කරුණු විස්තරාත්මකව මේ සොයා බලා යොමු වෙන ආයෝජනයක් වෙනුවෙන්. එතකොට අපි ඊළඟට බලමු ප්‍රධාන වශයෙන්ම ආයෝජන උපාය මාර්ග මොනවද කියලා. අපි ප්‍රධාන වශයෙන්ම ආයෝජනයේදී අපි සලකා බලන උපාය මාර්ග වර්ග දෙකක් තියෙනවා. මේදී සරලවම කිව්වොත් අපි මෙතන මම හඳුන්වලා දීලා තියෙනවා අක්‍රීය ආයෝජනය සහ සක්‍රීය ආයෝජනයේ වශයෙන්. අක්‍රීය ආයෝජනයේ වශයෙන් මෙහිදී මම හඳුන්වන්නේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ අර අපි අපේ මේ ආයෝජනය පවත්වාගෙන යන්නට අපිට ඒක ඊ타මත්ම අපේ විශාල අරමුණක් නැහැ මේක වේගයෙන් වර්ධනය කර ගැනීමට. අපිට ඒක දැන් උදාහරණයකට මම මෙතනදී කිව්වොත් අපි ලැබෙන අපි හිතමු අපි මාස්පතා අපිට වැටුපක් ලැබෙන පුද්ගලයෙක් කියලා. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයක් කරනවා. අපි මේ ව්‍යාපාරයෙන් මාස්පතා යම්කිසි මුදලක් අපි ඉතුරු කර ගැනීමට පෙළඹවිච්ච පුද්ගලයෙක් කියලා. එතකොට ඒ වගේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමක දාලා තියෙනවා නම් යම්කිසි මුදලක් එහෙම නැත්නම් අර මං කිව්වා වගේ කොහේරි ගෙදර ගෙනල්ලා තියලා තියෙනවා නම් ඒ වගේ ඒක ඇත්තටම ආයෝජනයක් කියන එක කියන්න බෑ. එතකොට ඒ වගේ ආයෝජනයකට පෙළඹවීම තමයි මෙතනදී අක්‍රීය ආයෝජනය කියලා කියන්නේ. ඒ තමන්ගේ ඉතිරි කිරීගත් මුදල් ඉතිරි කිරීමේ ගිණුමක තිබෙනවා කියන්නේ යම්කිසි විදිහකට ආයෝජනයක් තමයි. මොකද සියලුම ලංකාවේ තියෙන වාණිජ්‍ය බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වලට තමන්ගේ ආයතනවල තියෙන ඊ타මත්ම සුළු හෝ පොලි මුදලක් ගෙවනවා. හැබැයි ඒ පොලි මුදල ලැබීමෙන් ඔබට සෑහීමකටපත් වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල තියෙන අඩු පොලි අනුපාතිකත් එක්ක මේ මුදල ඔබගේ ඉදිරි කිරීමේ තැන්පතුවක තියෙනකොට ඒක ඔබට සෑහීමකටපත් විය හැකියි. ඒ වගේ දෙයක් තමයි මේ අක්‍රීය ආයෝජනයක් කියලා ඇත්තටම අපි හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඔබ කොටස් වෙළඳපොලි උදාහරණයකට කිව්වොත් ඔබ ආයෝජනය කරලා තියෙනවා. නමුත් ඔබ ඒකෙදි වැඩිපුර ඔබ ඒකත් එක්ක මේ ගනුදෙනු කිරීමට පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැ. ඔබ යම්කිසි කොටසක ආයෝජනය කරලා ඔබ ඒක හැමම මේ ආපහු නැවත ගනුදෙනු කිරීමේ ප්‍රතිලාභයක් ගන්න නැතුව ඔබ ඒක තියලා තියෙනවා. එතකොට ඒ වගේ ආයෝජනයක් තමයි මෙතනදී අක්‍රීය ආයෝජනයක් ලෙස හඳුන්වන්නේ.
ඒතර සක්‍රීය ආයෝජනයක් ලෙස හඳුන්වන්නේ මොකක්ද? සක්‍රීය ආයෝජනයක් කියන්නේ ඇත්තටම ඔබ ආයෝජනය කරන මුදල ප්‍රතිලාභ ගැනීමට අර පවතින මිල උච්චාවචනයන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට දරන උත්සාහයක් තමයි මෙතනදී සක්‍රීය ආයෝජනය කියලා. එතකොට ඔබ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂ අවධානයක් මේ කෙරේ යොමු කළ යුතුයි. කොහොමද ඔබ ආයෝජනය කරන මුදල තවත් වර්ධනය කරගන්නේ? මොකද විශේෂයෙන්ම කෙටි කාලීන මිල උච්චාවචනයන්ගෙන් ඔබට ඒ වගේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ඉස්සරහදී බලමු අපි මේ වගේ කොහොමද මේ එක එක ආයෝජන කරන්න පුළුවන් මාර්ග මොනවද තියෙන්නේ කියලා. එතකොට අපි කතා කරමු කොහොමද අපි ආයෝජන අපේ වර්ග මොනවද ආයෝජන අවස්ථා අපිට තියෙන්නේ කියලා. එතකොට මම මෙතනදී කතා කරන්න උත්සාහ කරනවා විශේෂයෙන්ම ආයෝජන වර්ග මෙතන තියෙනවා 9ක් සම්බන්ධයෙන් මේට වඩා වෙනත් ආයෝජන වර්ග තිබේ. නමුත් සරලවම අපි අද මේ සාකච්ඡාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන ආයෝජන වර්ග සම්බන්ධයෙන්. මෙතනදී අපි විශේෂයෙන්ම හඳුන්වන්න ඕනේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල උපකරණ, රාජ්‍ය ණය උපකරණ, කොටස් වෙළඳපොළ සහ සාංගමික ණයකර, ඒකක භාර, සේවක අර්ථසාධක අරමුද, ජීවිත රක්ෂණය, රත්රන්, ඉඩම් සහ ව්‍යාපාර දේපල සහ විකල්ප ආයෝජන අපිට මොනවද තියෙන්නේ? ඒකට අපි කෙටියෙන් අපි හඳුනගමු. අපි දැනට අපි ගාව තියෙන බැංකු මම හිතන්නේ මෙතන අපි මේ වැඩසටහනට සවන් දෙන සියලු දෙනාම දන්නවා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලින් සිදු කරන ගනුදෙනු මොනවද කියලා. එතකොට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලින් අපි කොහොමද ආයෝජන අවස්ථාවක් ඇති කරගන්නේ? මම ඉස්සෙල්ලා මම කිව්වා අක්‍රීය ආයෝජන උපාය මාර්ගයක් තමයි ඉතිරි කිරීමේ ගිණුමක ඔබගේ මුදල් තැන්පත් කර තැබී. ඇයි ඒක ඒ වගේ මම සඳහන් කරන්නේ? මොකද ඉතිරි කිරීමේ ගිණුමකත් ඔබ ගෙදර ගෙනල්ලා ලාච්චුවේ තියලා තියෙන රුපියල් 1000ට වඩා ඔබට පොලි මුදලක් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක තියෙනකොට ඔබට ලැබෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඒක අක්‍රීය වුණත් ඒක එක් ආයෝජන උපාය මාර්ගයක්. මොකද ඔබ එම රුපියල් 1000ක් ගෙදර ගෙනල්ලා තිබ්බොත් ඔබට කිසි දෙයක් ඒකෙන් නැවත උපයීමක් කරන්න බෑ. නමුත් ඊට වඩා වැඩි මුදලක් හොයාගන්න පුළුවන් ඔබට එම ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන්නේ නැතුව ඔබ එම මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක ඉතිරි කිරීම කරනවා. එතකොට ස්ථාවර තැන්පතුවකට ඔබට ඊට වඩා වැඩි කාලයකට ආයෝජනය කිරීමක් සිදු කරන්න වෙනවා. මොකද ඉතිරි කිරීමේ ගිණුමකයි ස්ථාවර තැන්පතුවකයි වෙනස ඔබ පැහැදිලිවම දන්නවා. මොකද ඉතිරි කිරීමේ ගිණුමක ඕනම වෙලාවක ඔබට නැවතත් මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර ඇත්තටම ඉතිරි කිරීමේ ගිණුමක මුදල් ආපසු ගන්න පුළුවන් වාර ගණනක් තිබුණා. නමුත් අද සමාජයේ එම සීමා කිරීම අපිට දකින්න නැහැ. නමුත් ස්ථාවර තැන්පතුවක ඔබ මුදල් ආයෝජනය කරොත් එම ස්ථාවර තැන්පතුව තිබෙන තාක්කල් ඔබට මේ මුදල නැවත ආය කරගන්න ඔබගේ අවශ්‍යතාවයට ලබා ගන්න බැරි වෙනවා. නමුත් එයත් මේ අද අපි කතා කරන සමාජයේ අද තව තියෙන පත්‍ය අනුව අද අපිට බැංකුවක ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනය කරොත් ඒක හදිස්සි අවස්ථාවකදී මා ඉස්සෙල්ලා කතා කරා අපේ විවිධ ඉල්ලුමේ අවශ්‍යතාවයන්. එතකොට පූර්වාරක්ෂණ චේතනාව යටතේ අපිට අවශ්‍යතාවයක් ඇති වුණොත් ආපසු මේ මුදල් ලබා ගන්න අපිට ඒක ලබා ගන්න පුළුවන් වෙනවා. නැවතත් අර ස්ථාවර තැන්පතුව ඇපයක් විදියට බැංකුවට තියලා ඒකෙන් ණය මුදලක් ලබා ගැනීමෙන්. එතකොට ඒ වගේ පහසුකනුත් දැන් බැංකු ක්ෂේත්‍රයෙන් පාරිභෝගිකයන්ට සපයන. එතකොට තවත් විශේෂ ගිණුම් වර්ගයක් තියෙනවා දැන් වෙළඳපොලේදී. මීට වඩා ඇත්තටම ගොඩක් වෙළඳපොලේ එක එක ගිණුම් වර්ග තියෙනවා. මම ප්‍රධාන වශයෙන් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් වෙළඳපොළ සම්බන්ධ ගිණුම්. එතකොට මුදල් වෙළඳපොළ සම්බන්ධ ගිණුම් කියන්නේ අපේ මම ඉස්සෙල්ලා කතා කරා අපේ කතා කරන මේ මූල්‍ය අංශයේ විවිධ ආයතන තියෙනවා. එතකොට අපි මේ ආයතනවල විශේෂයෙන්ම බැංකුවල වාණිජ්‍ය බැංකුවල තියෙන එදිනෙදා ගනුදෙනු සිදු කරලා ඒ ගනුදෙනු සිදු කිරීමේදී අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය ඒ වාණිජ්‍ය බැංකු
තමාගේ දවස අවසානයේදී ඒකට ඒ කියන්නේ ඒ මුදලට තවත් පොලි මුදලක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් දීලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු කියලා. දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ඒ සේවාව සපයනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ. එතකොට ලංකාවේ තියෙන සියලුම වාණිජ බැංකුවල දවස් අවසානයේදී ඔවුන්ට ඇතිවන ශේෂය ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇවිල්ලා තැන්පත් කිරීමෙන් යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතය ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වරින් වර වෙනස් වීමකට භාජනය කරන්නේ. ඒ වගේ ලබා ගන්න ප්‍රතිලාභ මේ පාරිභෝගිකයාටත් ලබා ගන්න අවස්ථාවක් වාණිජ්‍ය බැංකු සලසලා දීලා තියෙනවා. ඒතකොට ඒ වගේ මුදල් තමයි ඒ වගේ ගිණුම් තමයි මේ මුදල් වෙළඳපොළ සම්බන්ධ ගිණුම් කියලා කියන්නේ. එතකොට ඔබට ඒ වගේ මුදල් වලින් තවත් වැඩිපුර ප්‍රතිලාභයක්. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් පොලි අනුපාතය තරඟකාරී වැඩි පොලි අනුපාතයක් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා ඔබගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට වඩා. එතකොට අපි දැන් බලමු අපි බොහෝ දෙලාවට අපි කතා කරනවා මෙම බැංකුවල බලපත්‍රලාභී බැංකුවල තැන්පතු වල කොහොමද හැසිරීම. ඔබට මෙතන පේනවා ඇති මේ වම් පැත්තේ තියෙන රූප සටහනේ රතු පාටින් දක්වලා තියෙන රුපියල් තැන්පතු බැංකු ක්ෂේත්‍රයේම තියෙන රුපියල් තැන්පතු වල වෙනස් වීම. මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ විදේශ තැන්පතු වල තියෙන වෙනස් වීම 2016 සිට 2020 දක්වා කාලය තුල. ඒ වගේම තමයි මෙතන දකුණු පැත්තේදී අපිට බලන්න පුළුවන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අංශයේ මුළු ඒ අංශයේම තැන්පතු සහ ණය ගැනීම් වල දත්ත සටහනක් මේ රූප සටහනක් දකුණු පැත්තේ දක්වලා තියෙනවා. එතකොට ඔබට පැහැදිලිව මෙතන බලන්න පුළුවන් නිල් පාටින් දක්වලා තියෙන්නේ මේ තියෙන්නේ ඒ මූල්‍ය සමාගම් අංශයේ තැන්පතු වල අඩු වැඩි වීම. එතකොට මම මෙතනදී විශේෂ කාරණාවක් සඳහන් කරන්න ඕනේ. ඔබ මම හිතන්නේ දැනගත යුතු කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ මුළු මූල්‍ය අංශය ගත්තොත් මුළු මූල්‍ය අංශයේ වටිනාකම ශ්‍රී ලංකාවේ ට්‍රිලියන ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරලා තියෙන විදිහට ට්‍රිලියන 23.5කට වැඩි. ට්‍රිලියන. එතකොට බිලියන වලින් ගත්තොත් 23500කට අධිකයි. මුළු ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වටිනාකම. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකු මූල්‍ය සමාගම් සහ අනිකුත් මේ ප්‍රාථමික වෙළඳ අලෙවිකරුවන් එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු ඒකක බාර ඒ වගේ සියලුම මේ අපි රක්ෂණ සමාගම් ඒ සියල්ලගේම එකතුව තමයි මම කිව්වේ ට්‍රිලියන 23 මාරකට අධිකයි. එතකොට මේකින් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු මෙහි ඔය මුළු මූල්‍ය ක්ෂේත්‍රයේම ප්‍රමාණය 62%කට අධිකයි. එතකොට අපි ඔබට තේරෙනවා මේ බහුතරයක්ම මූල්‍යාංශයෙන් හැදිලා තියෙන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලින්. එතකොට මම මේ දල හැඳින්වීමක් කරේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන්. අපි දැන් බලමු කොහොමද එතකොට ඔබට තේරෙනවා ඇති දැන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල අපි මම මේක කියන්නේ බොහොම සරලව අපි එදිනදා මම හිතන්නේ ඔබ සියලු දෙනාම මේක ගැන බොහොමත්ම දැනුවත් සහ ඔබට දැනුවත් වෙන්න පුළුවන් ගොඩක් අවස්ථා තියෙනවා. මොකද බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු 24ක් දැනට ලංකාවේ ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ නියාමනය වෙන ආයතන විදිහට පවතිනවා.
එතකොට ඒ ආයතන වලට ගිහිල්ලා ඔබට පුළුවන් මේ පිළිබඳ තවදුරටත් අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒ වගේම දැන් අපි යමු අනිකුත් ආයෝජන අවස්ථා පිළිබඳ අපි විශේෂයෙන්ම රාජ්‍ය ණය උපකරණ. මොකද්ද රාජ්‍ය ණය උපකරණ වලින් අපිට ලබා ගන්න පුළුවන් ආයෝජන අවස්ථාව? අපිට අපි එදිනෙදා ඉතිරි කරගන්න උත්සාහ කරන මේ මුදල අපි තවදුරටත් වර්ධනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් අපි කොහොමද රාජ්‍ය ණය උපකරණවල මේක යොදවන්නේ? එතකොට රාජ්‍ය ණය උපකරණවල යොදවනකොට අපිට තියෙනවා විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා කතා කරා අපි විවිධ වර්ගීකරණයන්ට ලක් කරනවා කෙටි කාලීන හා දීර්ඝ කාලීන. එතකොට මෙතනදී විශේෂයෙන්ම ඔබට බලා ගන්න පුළුවන් රාජ්‍ය ණය උපකරණ විශේෂයෙන්ම දෙකක් මම හඳුන්වලා දීලා තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන රාජ්‍ය ණය උපකරණයක්. ඒ වගේම තමයි භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ දීර්ඝ කාලීන රාජ්‍ය ණය උපකරණයක්. එතකොට මෙතනදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ භාණ්ඩාගාර බිල්පත් කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් වර්ග තුනක් තියෙනවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මෙම රාජ්‍ය ණය උපකරණ සතිපතා මේ දින 91 දින 182 සහ දින 364 යන පරිණත කාලයන්ගෙන් නිකුත් වෙනවා. එතකොට අපි මෙම මම හිතන්නේ ඔබ මූල්‍ය අංශයේ මේ පිළිබඳව වැඩිදුර විස්තර මම හිතනවා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මහේෂ් කුමාර මහත්මයාත් මාත් එක්ක සඳහන් කරා ඉදිරියේදී ඔබව තවත් දැනුවත් කිරීම වලට මේ වගේ වැඩසටහන් සකස් කරමින් පවතින බවට මෙම ණය උපකරණ සහ මෙම අනෙකුත් ආයෝජන අවස්ථා පිළිබඳ වැඩි විස්තර ඔබට වෙන වෙනම වැඩසටහන් වලින් මම හිතන්නේ දැනුවත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එතකොට ඒ වගේ වැඩසටහන් වලදී මේ පිළිබඳ ගැඹුරින් ඔබට අධ්‍යයනය කිරීමට අවස්ථාවක් උදා වෙනවා ඇතැයි මම විශ්වාස කරනවා. එතකොට අපි මෙතනදී අපි බලන්න ඕනේ කෙටි කාලීන ණය උපකරණයක් විදිහට රාජ්‍ය ණය උපකරණයක් විදිහට අපි භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමට හැකියාවක් තියනවාද? ඔව් ඔබට හැකියාවක් තියෙනවා. ඔබට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමනය වන ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස හඳුන්වන ආයතන කීපයක් තිබෙනවා. මෙන්න මේ ආයතනවලට හෝ වාණිජ බැංකුවකට ගිහිල්ලා ඔබට පුළුවන් මේ රාජ්‍ය ණය උපකරණවල ආයෝජනය කරන්න. එතකොට මෙතනදී විශේෂයෙන්ම මම හඳුන්වන්න ඕන කාරණයක් තමයි මෙම ආයෝජනයේ වෙනස. මම මෙතනින් ඉදිරියට සහ මම මීට කලින් කියපු ආයෝජනවල අතර වෙනස මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙම රාජ්‍ය ණය උපකරණවල ඔබ ආයෝජනය කිරීමේදී ඔබට ලැබෙන අවදානම ඔබට ගත යුතු අවදානම ඒ කියන්නේ ඔබගේ ප්‍රාග්ධනය නොමැති වේයයි යන සැකය සම්පූර්ණයෙන්ම මෙතනින් තුරන්නේ. මොකද හේතුව රාජ්‍ය ණය උපකරණවල පමණයි එම අවදානම නැත්තේ. මොකද රජයකට තියෙනවා බලතලයක් මුදල් නෝට්ටු සහ කාසි මුද්‍රණය කිරීමට හැකියාව අවසරය තියෙන රජයකට පමණයි. එතකොට එම මුදල් හෝ නෝට්ටු මුද්‍රණය කරලා ගෙවීමට හැකියාවක් තියෙන නිසා තමයි මෙම ණය උපකරණවල ආයෝජනය කිරීමේදී ඔබට එම සුරක්ෂිතතාවය ලබා දෙන්නේ. ඒ වගේම තමයි භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ වසර 2කට හෝ වැඩි කාලයකට නිකුත් කරලා තියෙන ණය උපකරණයක් ඔබට ආයෝජනය කරන්න පුළුවන්. එතකොට මේකෙදි භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල වෙනස තමයි භාණ්ඩාගාර බැඳුම් කර මාස 6කට වරක් කූපන් පොලියක් වශයෙන් ඔබට නැවත ඔබ ආයෝජනය කර මුදලට යම්කිසි මුදලක් නැවත ගෙවීමක් කරනවා. එතකොට ඒ වගේ විවිධ ආයෝජනය කරන ක්‍රම සහ විවිධ ආයෝජනය කරන්න පුළුවන් උපකරණ මේ ආශ්‍රයෙන් ඇති වෙලා තියෙන උපකරණ පිළිබඳව ඉදිරියේදී විස්තරාත්මක හැඳින්වීමක් කරයි කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟට යමු අපේ ඊළඟ ආයෝජන අවස්ථාවක් වෙත විශේෂයෙන්ම අපේ කොටස් වෙළඳපොළ. එතන මේ පිළිබඳව ඔබට වැඩිදුර
වෙනම වැඩසටහනකින් යොමු වෙන්න පුළුවන්. කොහොමද අපි කොටස් වෙළඳ පොලේ ආයෝජනය පිළිබඳව මේ ආයෝජනය කරලා ප්‍රතිලාභයක් ලබා ගන්න කියලා. ප්‍රධාන වශයෙන්ම මෙහිදී මට සඳහන් කරන්න ඕනේ ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශ. ප්‍රාග්ධන ලාභය කියන්නේ ඔබ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම නිසා උදාහරණයකට කිව්වොත් යම්කිසි සමාගමකට මෙතන සමාගම් තියෙනවා දැනට ජූලි 31 වෙනිදා වෙනකොට ලයිස්ටිගත සමාගම් තියෙනවා කොළඹ කොටස් වෙළඳ පොලේ 285. එතකොට මේ 285න් එක් සමාගමක් ඔබ කොටස් මිලදී ගත්තොත් අපි කියමුකෝ රුපියල් 100ක මුදලකට එක කොටසක් ඔබ මිලදී ගත්තා. ඊට පස්සේ ඔබ සතියකට පස්සේ ඔබ රුපියල් ඒ කොටස රුපියල් 120ට විකුණන අවස්ථාවක් ලැබුණා. එතකොට ඒ 120ට විකුණලා ඔබ ගන්න රුපියල් 20 ඇවිල්ලා ඔබට ලැබිච්ච ප්‍රාග්ධන ලාභයක්. මොකද ඔබ රුපියල් 100යි ආයෝජනය කරේ ඔබට රුපියල් 120ක් ලැබුණා. ඒතර රුපියල් 20ක් ඔබට වැඩි මුදලකට විකුණ ගන්න ඔබට හැකියාවක් ලැබුණා. මේ වගේ අවස්ථාවන් හැම විටම එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනකොට ඔබට නිසි ආයෝජන සැලැස්මක් තිබීම ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ කොටස් වෙළඳ පොලේ අපේ තියෙන ගොඩක් වෙලාවට තියෙන මතයක් තමයි අපිට මේකෙන් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒකෙන් ඇත්තටම අපි ඒක ඇවිල්ලා දුර්මතයක්. ඒ කියන්නේ වැඩි ලාභයක් ලබා ගැනීමට නොහැකියාවක් පවතිනවා කියන එක නෙවෙයි. වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ලාභයට සමහර වෙලාවට වෙන ලාභය හම්බෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ පවතින ආර්ථිකයේ වාතාවරණය මත එම සමාගමේ පවතින යම්කිසි අභ්‍යන්තර තත්වයන් අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ තියෙන ක්‍රම සමග සංසන්දනය කරලා තමයි ඒක තීරණය වෙන්නේ. ඒ වගේම තමයි ඒ කොටසක් මිලදී ගන්නකොට ඒකෙදි ලාභාංශ ලැබෙනවා. ඒ කියන්නේ ඩිවිඩන්ඩ්ස්. එතකොට මේ සමාගමෙන් තීරණය කරනවා යම්කිසි දිනයකදී අපි මේ රුපියල් 100 කොටසට අපි මාස 6කට වරක් රුපියලක් දෙනවා කියලා. එතකොට ඒක ඒ Tamanගේ සමාගමේ ලාභය ලැබෙන ආකාරය මත තමයි ඒ සමාගම තීරණය කරන්නේ. එතකොට විශේෂයෙන්ම මෙහිදී ඒ කොටස් වෙළඳ පොලේ පවතින తত্ত্বය අපිට සලකා බලන්න පුළුවන් කොටස් වෙළඳ පොලේ විවිධ දර්ශක පිළිබඳ අවධානය යොමු කරලා. එතකොට එම දර්ශක තමයි විශේෂයෙන්ම සියලු කොටස් මිල දර්ශකය S&P SL20 කියන දර්ශකය මේ වගේ දර්ශක ගණනාවක් මෙම කොටස් වෙළඳ පොලේ තියෙනවා. එතකොට මේ කොටස් විවිධ කොටස් වල පරණ ඒ කියන්නේ මිල ගණන් කීයටද මිල ගණන් ගියේ ඒ වගේ බොහෝ විස්තර මෙම කොටස් වෙළඳ පොලේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි බලමු පහුගිය කාලයේදී කොටස් වෙළඳ පොලේ වෙච්ච වෙනස් වීම කොහොමද කියලා. ඇත්තට මේ රූප සටහනේ ඔබට පැහැදිලිව පේනවා ඇති 2018 මුල භාගයේ සිට 2020 අවසාන භාගයේ දක්වා තමයි මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ. මේ රතු පාටින් ඔබට පේන්නේ ඇත්තටම මේකේ තියෙන මේ ගනුදෙනු ගුණ සංඛ්‍යාව. ඒකට ඒ ගනුදෙනු වෙන සංඛ්‍යාව මේ දකුණු පැත්තේ අක්ෂයෙන් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය කාලයේදී අපිට අඩු වැඩි වීම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජනවාරි 2 වෙනිදා මේ 2020 ඊට පස්සේ මැයි මාසෙන් සීඝ්‍රයෙන්ම පහත වැටීමක් පෙන්වනවා. ඒකට මේ තනි ඉරක් පෙන්වන්නේ මේ මෙතනින් පෙන්වන්නේ මේ කොටස් වෙළඳ පොළ පැවතුම් නැති කාලය. මාර්තු අප්‍රේල් මැයි කාලය. ඊට පස්සේ නැවතත් පටන් ගත්තා සිට නැවතත් කෙමෙන් වර්ධනය වෙලා අපිට පේනවා ඇති ගනුදෙනු සංඛ්‍යාව පවා මෙතන ඉතා වේගයෙන් ඉහළ ගිහින් තියෙනවා පහුගිය කාලය ඇතුළත. ඒ වගේම තමයි අපි තවත් අපි යොමු වෙන්න ඕනේ විශේෂයෙන්ම ලංකාවේ කොටස් වෙළඳ පොළ ගැන කතා කරනකොට කොහොමද අපි අපේ අනිකුත් කලාපීය සමාජිකයන් අතරේ අපි කොහොමද පහුගිය දවස්වල අපේ මේ වර්ධනය ගැන අපි පොඩ්ඩක් සලකලා බැලුවොත් මෙතන පැහැදිලිවම පේනවා අනිකුත්
මම හිතන්නේ රටවල් එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාව තියෙන්නේ දකුණු අත පැත්තෙන් දෙවනියට 2020 ඔක්තෝබර් මාසයේදී අඩුවීමක් දක්වලා තියෙනවා 2019 නිල් පාටයකට සාපේක්ෂව සහ 2020 මාර්තු වෙනකොට ඒක තවදුරටත් පහළට වැඩිලා තියෙනවා. නමුත් ඒ වගේම තමයි අනෙකුත් රටවල් වලත් මේ තායිලන්තය තමයි මේ පෙන්නේ ඊට පස්සේ වම් අත පැත්තේ තව තියෙනවා සිංගප්පූරුව, ෆිලිපීනය, ඉන්දුනීසියාව මේ වගේ රටවලුත් ඉතාමත්ම පහත් අගයක් තමයි මේ 2020 මැයි මාසයේ පවා පෙන්වලා තියෙන්නේ. එතකොට ඔබ මේ සියලුම දෙනා මේ ඔබට තේරෙනවා ඇති මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ 2020 මාර්තු මාසේ. ඒතර 2020 මාර්තු මාසයේ සියලුම කොටස් වල කොටස් වෙළඳපොළවල් වල අගය සම්පූර්ණයෙන්ම ඍණ අගයක් වර්ධනයක් පෙන්වුම් කරනවා. මෙහිදී තවත් දක්වන්න ඕන තවත් කාරණයක් තමයි ආයෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන පූර්වෙත් දක්වලා තියෙනවා සාංගමික ණයකර. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ corporate debentures. එතකොට මේ corporate debentures කියන එක අපිට රාජ්‍ය ණය උපකරණයක් විදිහට මම හැඳින්වුවා භාණ්ඩාගාර බැඳුම් කර. ඒ භාණ්ඩාගාර බැඳුම් කරයක් වගේම තමයි මේ සාංගමික ණයකර කියන්නේ. නමුත් මේ සාංගමික ණයකර කියන එක නිකුත් කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින සමාගම් තමන්ගේ මොකක් හරි ඒ අවශ්‍යතාවයකට තමන්ගේ ඒ මොකක් හරි මේ සමාගමේ වැඩි දියුණු කිරීමක් ඒ කියන්නේ ඒ වගේ අවශ්‍යතාවයකට බැංකුවකින් ණයක් ලබා ගන්නවා වෙනුවට කොටස් වෙළඳපොළට ඇවිල්ලා ප්‍රසිද්ධ නිකුතුවක් කිරීම මගින් මෙම සාංගමික ණයකර නිකුත් කිරීමක් සිදු කරනවා. එතකොට මහජනතාව විදිහට පොදුවේ අවස්ථාවක් ලබා දෙනවා එවැනි ආයතන ඒ වගේ නිකුත් කිරීමකදී මහජනතාවටත් මෙම සාංගමික ණයකරවල ආයෝජනය කරන්න. ඒකට විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ තමයි පහුගිය කාලයේදී මේක ඇත්තටම දැනට අවුරුදු 10කට විතර කලින් මේ වගේ සාංගමික ණයකර නිකුත් කිරීමට ප්‍රවණතාවයක් ලොකුවට ලංකාවේ සමාගම් වලට තිබුණේ නැහැ. නමුත් පහුගිය කාලයේදී අපිට තේරුණා මේ ඔබට දක්වා තියෙන්නේ මේ රූප සටහනින් කොහොමද මේ සාංගමික ණයකර නිකුත් කරලා තියෙන්නේ පහුගිය වර්ෂවල. එතකොට විශේෂයෙන්ම දක්වන්න ඕනේ 2015 16 17 යන අවුරුදු වල සාංගමික 17 දී ඉතාමත්ම අඩු ආගයක් තමයි තියෙන්නේ. නමුත් අනිකුත් වර්ෂවල 2019 පවා අවුරුදු 10කට වගේ දිගු කාලයකටත් සාංගමික ණයකර නිකුත් වෙලා තියෙනවා. එතකොට ඒක තවත් ආයෝජන අවස්ථාවක් ඔබට විශේෂයෙන්ම දක්වන්න ඕනේ මෙවැනි ආයෝජන ඇත්තටම සුරක්ෂිත සහ වැඩි ප්‍රතිලාභයක් ඔබට ලබා ගන්න පුළුවන් මෙවැනි ආයෝජන වලට ඔබේ ඉතිරි කිරීමේ මුදල් යොමු කිරීම තුලින්. අපි ඊළඟට බලමු කොහොමද විශේෂයෙන්ම අපි මේ ඒකක බාර මේකත් ඇත්තටම සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව මගින් තමයි නියාමනය සිදු කිරීමක් සිදු කරන්නේ. ඒ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාවේ යටතේ නියාමනය කරන ආයෝජන අවස්ථාවක් තමයි ඒකක බාර. එතකොට මෙම ඒකක බාර කොහොමද වලින් අපි ආයෝජනයට යොමු කරන්නේ? ඒකක බාරයක් කියන්නේ ඇත්තටම පොදු මුදල් ඒකකයක්. එතකොට අපි ආයෝජකයන් කිහිප දෙනෙක් එකතු වෙලා විශ්වාසය යටතේ එකතු කරන අරමුදලක් තමයි මේ ඒකක බාරයක් විදිහට හඳුන්වන්නේ. එතකොට මේ ඒකක බාරයක සාමාන්‍යයෙන් අරමුදල් කළමනාකරණය කරන සමාගමක් තියෙනවා. ඒතර දැනට ඇත්තටම සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව යටතේ කළමනාකරණය කරන සමාගම් 16ක් මේ වෙනකොට තියෙනවා. ඒතර මේ 16 යටතේ විවිධ වර්ගයේ ඒකක බාර හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ වගේ ඒකක බාර තමයි විශේෂයෙන්ම වර්ධනය වන ඒ අරමුදල්. ඒ කියන්නේ
දැන් මේ ඒකක භාර වලටත් සිදු වෙනවා විවිධ ආයතනවල විවිධ උපකරණවල ආයෝජනය කරන්න. ඒ වගේ ආයෝජනය කිරීමෙන් තමයි ඒකක භාරත් නැවතත් මේ ඒගොල්ලන්ගේ වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට පෙළඹීමක් වෙන්නේ. එතකොට මේකෙදි විශේෂත්වය තමයි අර කොටස් වෙළඳ පොලේ හෝ තමන්ගේ රක්ෂණ මේ රාජ්‍ය ණය උපකරණවල හෝ නැත්නම් බැංකුවල තැන්පතු ස්ථාවර තැන්පතු වගේ වල වඩා වෙනස මෙහිදී මෙම ඒකක භාරවල ආයෝජනයේ ඒකක භාර අරමුදල විවිධ ආයෝජන උපකරණවල ආයෝජනය කිරීම නිසා ඒ සියලුම ආයෝජන වලට අදාළ පොදු ප්‍රතිලාභයක් ඔබට ලැබෙනවා. එතකොට උදාහරණයකට කිව්වොත් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර වෙළඳ පොලේ ලැබෙන ප්‍රතිලාභ අඩු වුණා. මේ කොටස් වෙළඳ පොලේ ප්‍රතිලාභ වැඩි නම් මෙම ඒකක භාර අරමුදල මුළු අරමුදලම භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කරවල ආයෝජනය කරන්නේ නැහැ. එතකොට ඒක කොටස් වෙළඳ පොලේත් කොටසක් ආයෝජනය කරනවා. භාණ්ඩාගාර බිල්පත් වලත් කොටසක් ආයෝජනය කරනවා. භාණ්ඩාගාර බැඳුම් කරවලත් කොටසක් ආයෝජනය. එතකොට ඒ සියල්ලම සම්මිශ්‍රණයක් නිසා ඔබගේ ආයෝජනයේට ලැබෙන ප්‍රතිලාභය සුරක්ෂිත කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා මේක. එතකොට ඒ නිසා ඔබට සමබර ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ ඒකක භාරවල විවිධ වර්ග තියෙනවා. ඒ කියන්නේ වර්ධන අරමුදල්, සමබර අරමුදල්, ඒ කියන්නේ ඉහළ පළදාවක් සහිත අරමුදල්, ඒ කියන්නේ වර්ධන අරමුදල් කියන එකෙන් අදහස් කරන්නේ මූල්‍ය වෙළඳ පොලේ තියෙන ඊ타ත්ම ශීඝ්‍රයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවන් හඹා යන අරමුදල් තමයි වර්ධන අරමුදල් කියන්නේ. ඒ වගේම ඉහළ එක්ක දර්ශක අරමුදල් කියන්නේ යම්කිසි දර්ශකයක් ඉලක්ක කරගෙන කරන අරමුදල්. එතකොට අපි උදාහරණයකට කිව්වොත් අර මම ඉස්සෙල්ලා සඳහන් කරා කොටස් වෙළඳ පොලේ S&P SL20 කියලා දර්ශකයක් තියෙනවා. එතකොට ඒ දර්ශකයට අදාළ කරගෙන තියෙන සමාගම් වල සමපාතිකව ආයෝජනය කරලා ලබා ගන්න ප්‍රතිලාභය තමයි මේ දර්ශක අරමුදල් වල ප්‍රතිලාභය වෙන්නේ. ඒතකොට ඒ වගේ විවිධ අරමුදලේ විස්තර ඇතුළත් පැහැදිලි කිරීමේ සංදේශ මේ අරමුදල් වල තියෙනවා. එතකොට ඒ වගේ සංදේශ කියවීම ඉතාමත්ම වැදගත්. සහ ඒවැයි කාර්ය සාධන වාර්තා performance reports කියවන්න. ඒ වගේම තමයි මේ අරමුදල් කළමනාකරන සමාගම් වලින් ණය කරන ගාස්තු පිළිබඳ ඔබ පැහැදිලි දැකීමක් තියෙනවා. එතකොට තමයි ඔබට අවබෝධයක් එන්නේ ඔබට කොහොමද මෙම අර්ථ සාධක අරමුදල් වලින් මේ ඒකක භාර වලින් ආයෝජනයක් ඔබට අවශ්‍ය පරිදි ආයෝජනයක් ලබා ගන්නන්නේ කොහොමද කියලා. මොකද මෙම විවිධ ඒකක භාර අරමුදල් කියන එක ලංකාවේ දැනට අවුරුදු 20කට 30කට උඩදී පවා මේක හඳුන්වලා දීපු ආයෝජන ක්‍රමයක්. නමුත් බහුතරයක් දෙනා මෙම ඒකක භාර කියන ආයෝජන ක්‍රමය පිළිබඳ දැනුවත් වීමක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේකේ ආයෝජනය කිරීමෙන් මැලිකමක් දක්වනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබට විශේෂයෙන්ම මේ ගැන අවධානයක් යොමු කරන එක වටිනවා කියලා. අපි ඊළඟට අවධානය යොමු කරන්න කැමති අර්ථ සාධක අරමුදල් පිළිබඳව. ඒතර මම ඔබ දැන් බලනවා ඇති ඇයි අර්ථ සාධක අරමුදල් ආයෝජනයක් වෙන්නේ කියලා. විශේෂයෙන්ම වැටුපක් ලබන පුද්ගලයෙකුට හෝ ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ ව්‍යාපාරය ඔබ වැටුපක් ගෙවනවා නම් යම්කිසි සේවක මහත්මීන්ට ඔවුන්ට හඳුන්වලා දෙන්න ඕන. ඔවුන්ගේ අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි විශේෂයෙන්ම මේ සේවක අර්ථ සාධක අරමුදල්. මේ සේවක අර්ථ සාධක අරමුදල් ලංකාවේ විශේෂයෙන්ම දෙකක් තියෙනවා. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල. එතකොට මේ වගේ අර්ථ සාධක අරමුදල් වලින් ඔබට මම ඉස්සෙල්ලා කිව්ව ඔබගේ ආදායම ඔබ කොහොමද ඉතිරි කරන්නේ වියදම් කිරීමෙන් පස්සේ සහ එම ඉතිරි ආයෝජනයකට යොමු කරන්නේ. එතකොට ඒ වගේ ආයෝජනයකට යොමු කරනකොට මෙම සේවක අර්ථ සාධක අරමුදල් වල තියෙන මුදල්
මෙතන මම සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම EPF කියන එකෙන් 30% ඔබට ඔබගේ නිවාස තනා ගැනීම සඳහා හෝ ඔබගේ වෛද්‍ය අවශ්‍යතා සඳහා ලබා ගැනීමට හැකි. ඒ වගේම තමයි සේවා නියුක්තිකයන්ගේ බාර කර අරමුදල් ETF කියන එකෙන් ඔබට මොකක් හරි ඔබගේ සෞඛ්‍ය ප්‍රශ්න හෝ දුෂ්කරතා තියෙනවා නම් ආබාධිතයකට ලක් වෙලා නම් ස්ථීර ආබාධිත කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවකදී ඔබට අර මං කිව්ව හදිස්සි අවශ්‍යතාවයන් වලදී ඔබට මේකෙන් යම්කිසි මුදලක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔබ එදිනෙදා අරමුදල් ආයෝජනය කිරීමේදී මං ඉස්සෙල්ලා සඳහන් කරා ඔබගේ අයවැය කොහොමද ඔබ සකසුරුවම් කරගන්නේ. ඒ සකසුරුවම් කර ගැනීමේදී ඔබ කොහොමද ඒ නැවත ලබා මේ කියන්නේ මේ පාවිච්චි කරන්න ඔබ යම්කිසි මුදලක් ඉතුරු කරනවා නම් හදිසි අවස්ථාවකදී ඒ මුදලට මෙන්න මේ කියන අරසාධක අරමුදල් වල තියෙන මුදලුත් ඔබ සලකා බලන්න. මොකද ඔබට මෙතනිනුත් යම්කිසි මේ මුදලක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ඔබ මේ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ. මොකද විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා මේ ආයෝජනය කරනකොට ඔබට සියලුම ඔබගේ තියෙන ආදායම් සහ වියදම් පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. ඒතර විශේෂයෙන්ම මේ සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන ලංකාවේ තියෙන ලොකුම අරමුදලක්. ලංකාවේ තියෙන විශාලතම අරමුදල කිව්වොත් මා නිවැරදි. ඒතර මේක පහුගිය කාලේදී ඇත්තටම අඩු පොලි අනුපාතිකයක් තිබුණත් 2020 දිත් මම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් ආකාරයට 9% වැනි විශාල පොලි මුදලක් එම අරමුදලින් උපයලා දීලා තියෙනවා සමාජිකත්වයේ වෙනුවෙන්. එතකොට ඒ වගේ එම අරමුදලත් ඔබගේ ඉතිරියක් විදිහට ඔබ විශ්‍රාම යන විට ඔබට නැවත ලබා ගන්න පුළුවන් ඉතිරියක් විදිහට කටයුතු කරනවා. එතකොට මේ වගේ අරමුදල් ගන්නකොට ඔබ මේ අරමුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමට පෙළඹවන්නේ නැතුව කොහොමද ඔබ මේ අරමුදලත් ඔබ නැවතත් ඒක ඔබගේ මේ විශ්‍රාම දිවියට එළඹෙනකොට ඔබ කොහොමද මේක නැවත ආයෝජනය කරන්නේ? ඔබ කොයි වගේ දේවල් වලද මේක යොදවන්න ඕනේ කියන එක බැලීම ඉතා වැදගත්. මොකද මේ ඔබ පහුගිය ඔබගේ සේවා කාලය තුලම ඔබගේ වැටුපෙන් සහ ඔබගේ මේ සේවා යෝජකයා විසින් ඔබ වෙනුවෙන් සිදු කරන මේ ඉතිරි කිරීම ඔබ නැවත ලබා ගන්නකොට ඒ ලබා ගන්න මුදල ඔබ කොහොමද ඔබගේ ඉතුරු දුවා දරුවන්ට මේක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් විදිහට මේක හසුරුවා ගන්න කියන එක සිටීම ඉතා වැදගත්. එහෙම නැති වුණොත් ඔබගේ ආයෝජනය සහ ඔබගේ ඉතිරිය විශේෂයෙන්ම දැන් මේ හදිසි අවස්ථාවලදී ඔබ කොහොමද ඔබගේ මූල්‍ය කළමනාකරණය කිරීම කරන්න කියන එක ඉතාමත්ම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒකයි මම විශේෂයෙන්ම මෙතනින් සඳහන් කරන්නේ ඒ වගේ අවස්ථා ඉදිරියේදී ඔබට ලැබෙන්න පුළුවන්. ඒතර ඒ එළඹෙන අවස්ථාවේදී ඔබ ඥානවන්තව නිවැරදි තීරණ ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබගේ අනාගතයේ තවදුරටත් සෞභාග්‍යයට ගෙන යාම කරා. අපි ඊළඟට බලමු විවිධ ආයෝජන අවස්ථා යටතේ අපි මම සඳහන් කරා ප්‍රධාන වශයෙන්ම පහුගිය ඉදිරිපත් කිරීමේදී වෙන වෙනම මෙතනදී මම අදහස් කරනවා ජීවිත රක්ෂණය රත්රන් ඉඩම් සහ ව්‍යාපාර දේපල සහ විකල්ප ආයෝජන ගැන කතා කරා. මේදී පළමුවෙන්ම අපි ජීවිත රක්ෂණය කියන එක කිව්වොත් අපි ජීවිත රක්ෂණයක් කොහොමද අපි ඇති කරගන්නේ? ඒ ජීවිත රක්ෂණය කියන එක ආයෝජනයක් වෙනවද? මොකද ජීවිත රක්ෂණයකට ඔබ ජීවිත රක්ෂණ ප්‍රතිපත්තියක් ඔබට යනවා නම් කොහොමද ඔබ ඒ ආයෝජනයක් විදිහට හසුරුවා ගන්නේ? මොකද ඒකෙදිත් ඔබට යම්කිසි කාලයක් ගියාට පස්සේ ඔබට මාසිකව හෝ යම්කිසි කාලපරාසයකට අනුව ඔබට ඒකට වියදම් කිරීමකට සිදු වෙනවා. වියදමක් තියෙනවා. එතකොට ඒ වියදම් කිරීම ඔබ කොච්චර දුරකට සාර්ථකව කළා තියෙනවා. ඔබට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඔබට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙනවා. එහෙම ප්‍රතිලාභ ලැබිය යුතුද? මොකද ඔබ කරන රැකියාව ඔබට අත් වෙලා තියෙන වෙන වෙන ප්‍රශ්න හෝ විවිධ අවශ්‍යතාවයන් මත ඔබට මේ ජීවිත රක්ෂණය කියන එක වැදගත් වෙනවා වෙන්න පුළුවන්.
එතකොට ඒකෙදී ඔබ ඊ타මත්ම සූක්ෂම විශේෂයෙන්ම දැන් මේ වගේ අවස්ථාවක මේක මම හිතන්නේ වඩාත්ම පැහැදිලි කළ යුතු කාරණයක් තමයි විශේෂයෙන්ම අද මේ කොරෝනා වසංගතය හමුවේ අපිට හිතා ගන්න බැරි විදිහට අපේ ජීවිත අවදානමක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒම අවදානමේදී අපි කොහොමද මුහුණ දෙන්නේ? අපිට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ජීවිත රක්ෂණයක් තියෙනවා නම් ඔබගේ යැපෙන්නන්ට විශේෂයෙන්ම මම හිතන්නේ වෙනත් රටවල් වල අපි අහලා තියෙනවා අපිට ඇහුණා බොහොම ඒ කියන්නේ මේ දරුණු විදිහට තමන්ගේ පවුලේ සමාජිකයන් බහුතරයකට මේ කොරෝනා වසංගතය නිසා අත් වෙලා තියෙන ඛේදනීය ඉරණම නිසා යැපෙන්නන්ට සිදු වෙලා තියෙන මේ අගතිය. එතකොට ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි මේකෙන් යැපෙන්නන් හෝ තවත් ඒ කියන්නේ ඔබව මේකෙන් බේරගන්නේ? ඔබට මේවට මේ ආයෝජනය කරන්න වත්කමක් නැත්නම් අපි හිතන්නකෝ ඔයාලට සෞඛ්‍යයට මේ වියදම් කරන්න මුදලක් නැත්නම් මේ ජීවිත රක්ෂණයක් තිබීම තුලින් ඔබට මේ මුදල ඒ රක්ෂණ සමාගමෙන් ගෙවනවා වෙන්න පුළුවන්. හරි. ඒතකොට ඒවා ඊටාත්ම වැදගත්. ඒ වගේම තමයි රත්රන්. බහුතරයක් දෙනා මම හිතන්නේ එක එක කාලවලදී විවිධ ආකල්ප දරනවා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න දැනට අවුරුදු 15කට 20කට උඩදී රත්තරන් පවුමකට තිබ්බන වටිනාකමයි අද රත්තරන් පවුමක තියෙන වටිනාකම. ඒක විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් රත්තරන් කියන්නේ අපි අතීතයේදී මුදල් ලෙස භාවිතා කරපු ද්‍රව්‍ය. එතකොට ඒ වගේ රත්තරන් අපිට අද ආයෝජනයක් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. සහ ඒ වගේම දෙයක් තමයි ඉඩම් සහ ව්‍යාපාර දීපල commercial building. මම එතනදී පොඩ්ඩක් ඊළඟ මගේ ස්ලයිඩ් එකට යොමු වෙනවා. මෙතනදී මම පෙන්වන්න ඕන විශේෂ දෙයක් තමයි මෙතන මේ වම් පැත්තේ රූප සටහනේ ඔබට පේනවා ඇති කොළඹ ව්‍යාපාර දීපල වල මිල පිළිබඳ දර්ශකය ඔස්සේ ලබාගත් දත්තයන් ටිකක් මෙතන දක්වලා තියෙනවා. ඒතර මෙතනදී ඔබට පැහැදිලිව පේන දෙයක් තමයි මේ කහ පාට පෙන්නලා තියෙන්නේ කොළඹ මේ ප්‍රචාරණය කරන ලද ව්‍යාපාර මේ දීපලවල වෙළඳපොළ වටිනාකමේ ඉහළ යාම. ඒතර මේ ඉහළ යාමෙන් සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම මිල වැඩිවීම. හරි. එතකොට මේ තැඹිලි පාට රූප සටහනේ තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ කොළඹ ප්‍රචාරය කරන ලද මේ ගෙවල් දොරවල් පිළිබඳව මේ වෙළඳපොළ වටිනාකම මිල. එතකොට මේ මිල පැහැදිලිවම ඔබට පේනවා ඇති ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ කියන්නේ අඩු වැඩි වීමක් වෙලා නැහැ, අඩුවෙන් වෙලා තියෙනවා. ඒතර මේකෙන් ඔබට පේනවා ඇත්තටම මේ දීපලවල මේ ආයෝජනය කිරීම ඔබට ඊ타මත්ම මේ ප්‍රතිලාභ ගන්න පුළුවන් ආයෝජනයක් කියලා. ඒ වගේම තමයි මේ දකුණු අත පැත්තෙන් පෙන්වලා තියෙන රූප සටහනේ පේනවා ඇති රක්ෂණ සමාගම්. මම ඉස්සෙල්ලා කිව්වා රක්ෂණ සමාගම් සහ ඒකක බාරත් විවිධ ආයෝජන මාර්ගවන් වලට යොමු වෙනම ඔවුන්ගේ ආයෝජනය සුරක්ෂිත කරගන්න. ඒ වගේ එකක් තමයි මෙතනදී තියෙන්නේ රියල් එස්ටේට්. ඒ කියන්නේ මේ ඉඩම් සහ දීපලවල ආයෝජනය කරපු ප්‍රමාණය තමයි මේ උඩම ලා නිල් පාට කොටසෙන් දක්වලා තියෙන්නේ. හරි. එතකොට ඒ වගේම තමයි මේ යුනිට් ට්‍රස්ට් කියලා තියෙන්නේ මෙතන ඒකක බාර. මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ ඒක. එතකොට මේ අලු පාටින් දක්වලා තියෙන්නේ රාජ්‍ය ණයවල රක්ෂණ සමාගම් ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය. ඒතර මම මේක ඇත්තට මේ රූප සටහන දක්වලා තියෙන්නේ ඔබට දාලා අදහසක් ගන්න මේ අනෙකුත් ආයතන පවා මේ වගේ ආයෝජන වලට තමයි යොමු වෙලා තියෙන්නේ කියන එකට. ඒ වගේම මම විශේෂයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕන අවසාන වශයෙන්ම ආයෝජන මාර්ගය තමයි විකල්ප ආයෝජන. අපි එතකොට මේ විකල්ප ආයෝජන කියලා මම මෙතනදී අදහස් කරන්නේ ඔබට විශේෂයෙන්ම ඉහළ අවදානමක් ගැනීමට පුළුවන් නම් ලදරු සමාගමක ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමට ඔබට යොමු වෙන්න පුළුවන්. උදාහරණයකට කිව්වොත් විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අනිකුත් රටවල් වල දියුණු රටවල් වල ඇත්තටම අතීතයේදී බහුතරයක් ඒ කියන්නේ මුදල්
ආයෝජනය කිරීමට හැකි පුද්ගලයන් එවැනි ඒ කියන්නේ ආයෝජන මාර්ග සොයාගෙන යනකොට යම් කිසි පුද්ගලයන් ඉන්න පුළුවන් මෙවැනි ප්‍රාග්ධනයක් මුදලක් අතේ නැහැ. නමුත් තමා සතුව ආයෝජනය කරන්න අදහසක් තියෙනවා. තමා සතුව ඒ ආයෝජනය කරන හැකියාව තියෙනවා. ව්‍යවසායකත්වයේ තියෙනවා. නමුත් ඒ ව්‍යවසායකත්වයට අවශ්‍ය අරමුදල් නැති වෙන්න පුළුවන්. එතකොට මේ අරමුදල් සපයා දීම තුලින් ඔබටත් එවැනි ආයෝජනයක් සිදු කිරීමට අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. එතකොට උදාහරණයකට කිව්වොත් ඔබට ඒ යම් කිසි පුද්ගලයෙක් සිටිනවා නම් ඔහු සමග සමාගමක් විදියට මේ එකතු වෙලා ඒ වගේ ආයෝජනයකට යොමු වෙන්න පුළුවන්. එතකොට ඔබට මේ ලැබෙන ව්‍යාපාරයේ ආදායමෙන් කොටසක් ඔබට පරිභෝජනය කිරීමට සකසා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ආයෝජන වලට යොමු වීම ඉතාමත්ම වැදගත්. මොකද විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකදී අපි ගොඩක් වෙලාවට කියනවා අපිට දැන් මේ ආයෝජනය කරන්න විදියක් නැහැ, අපිට ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩුයි, අපිට මේ ඩිපොසිට් වලින් ඉන්ට්‍රෙස්ට් එක හම්බෙන්නේ නැහැ කියලා. එතකොට අපි බලන්න ඕනේ ඩිපොසිට් එකේ ඉන්ට්‍රෙස්ට් එක නෙවෙයි. අපි බලන්න ඕනේ අපිට කොහොමද අපි මේ ණය මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න. එතකොට ඒක බැංකුවක තියෙන ඩිපොසිට් එකක්ම ගැන හිතන්න එපා. මොකද ගොඩක් අය කියන දෙයක් තමයි බැංකුවල ඩිපොසිට් රේට් එක අඩුයි, අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. නමුත් ඔබ දන්නවද දන්නේ නැහැ බහුතරයක් බටහිර රටවල් සහ විශේෂයෙන් ජපානය වගේ රටවල් දියුණු රටවල් වල පොලි අනුපාතය ඍණාගයක් ගන්න. එතකොට ඔබට බැංකුවක මේ ඔබගේ මුදල් තැන්පත් කරලා තියන්න ඔබ බැංකුවට මුදලක් ගෙවිය යුතුයි. ඒ බැංකුවේ ආරක්ෂාව ලබා ගැනීම සඳහා මුදලට. එතකොට ඔබට මේ බැංකුවේ මුදලක් තියලා තියෙනවට ඔබ බැංකුවට මුදලක් ගෙවන්න ඕනේ. අපි වෙන්නේ බැංකුවෙන් අපිට මුදල් ගෙවනවා බැංකුවේ තියෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඔවුන් මේ මුදල බැංකුවේ තියෙනවට වඩා විවිධ ආයෝජන වල යෙදවීම පුළුවන් තරම් යොමු වෙන්න. එතකොට ඒකෙන් ඔබට පුළුවන් විවිධ ආයෝජන අවස්ථා ඇති කරගන්න. විශේෂයෙන්ම අපේ දැනට තියෙන තත්වයේ උඩ බහුතරයක් වෙලා තියෙන්නේ අපි දැන් මම ඉස්සෙල්ලාදී කතා කරා ඔබගේ මුදලේ වටිනාකම වැඩි කරගන්න උද්දමනයත් එක්ක සසඳනකොට කොහොමද වටිනාකම වැඩි කරගන්නේ? ඒ වටිනාකම වැඩි කරගන්න මම හිතන්නේ විශාල අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවේදී බහුතරයක් ඔය අපි ගත්තොත් ව්‍යාපාර අවස්ථා එළඹිලා තියෙනවා. දැන් කොරෝනා වසංගතය නිසා අපිට විවිධ වෙනත් ව්‍යාපාර අවස්ථා උදා වෙලා තියෙනවා. ඒතකොට ඒ ව්‍යාපාර අවස්ථා වලට යොමු වීමට හොඳ කාලයක් කියන එක මට පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්. හැබැයි ඒත් එක්කම ඔබ සැලකිය යුතු තවත් කාරණා කිහිපයක් මම මෙහිදී සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන, නියාමනය නොවන ආයෝජනයන් වෙත යොමු වෙන්න එපා. මොකද මේ වෙලාවේදී බහුතරයක් අපිට බොහෝමයක්ම දුරකථන පණිවිඩ ශ්‍රී ලංකා මහ බැංකුවටත් ලැබෙනවා. මේ ව්‍යාපාර අවල ආයෝජනය කරන්න කියලා විවිධ වෙනත් ආයෝජන මාර්ග තියෙනවා කියලා බොරුවට. ඒ කියන්නේ මේ ඒවා ඇත්ත ඒවා නෙමෙයි. එතකොට ඒ වගේ ආයෝජන අවස්ථා කියලා මිනිස්සුන්ව මේ මුලාවට දාන්න. එතකොට ඒ වගේ ආයෝජන අවස්ථාවල් වලට අහු වෙන්න එපා. බලන්න මේවා නීත්‍යානුකූලව නියාමනය වෙනවද මේ ආයෝජනය කියන්නේ. දැන් ඔබ උදාහරණයකට කිව්වොත් ඔබ මේ ඒකක භාරයක් නම් මේ ඒකක භාරය මේ විනිමය කොමිෂන් සභාවේ සම්මත වෙලා තියෙන්න ඕනේ කළමනාකාරක සමාගමක් විදියට. එහෙම නැත්නම් ඒක වෙනත් පුද්ගලයෙක් කරනවා නම් ඒක ඒ අවදානම ඔබට දරා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම උදාහරණයකට විකල්ප ආයෝජනයක් ගැන කතා කරා. එතනදී ඔබ දන්න කෙනෙක් ඉන්නවා, ඔහුට හැකියාවක් සහ ඔහුට උනන්දුව තියෙනවයි කියන එක ඔබ දන්නවා. නමුත් ඔබ ඔහුත් එක්ක ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඔබ යම්කිසි එකඟතාවයකට එන්න ඕනේ නීත්‍යානුකූලව. මෙන්න මේ විදිහට තමයි මේ ව්‍යාපාරයේ කටයුතු මම මේ මුදල් ප්‍රාග්ධනයක් විදිහට දෙනවා නම් යොදවලා මේක සිදු වෙන්නේ කියලා. ඒතකොට ඒ වගේ තමයි මේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගන්න පුළුවන්. මොකද එතනදී ඔබ අවදානමක් ගන්නවා. එතකොට ඒ අවදානම ඔබ කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි මම තවත් ඉල්ලීමක් කරනවා. ඒ වගේ ආයෝජන කරනකොට සමාජය සහ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය වෙන වගේ ආයෝජන වලට යොමු වෙන්න කියලා.
මොකද විශේෂයෙන්ම ඒ වගේ ආයෝජන වලින් අපේ සමස්ත සමාජයේටම මම හිතනවා සෙතක් ඒකෙන් සැලසෙයි කියලා. මොකද විශේෂයෙන්ම ආයෝජනයට යනකොට අපි හුදෙක් ප්‍රතිලාභ ඔස්සේ ප්‍රතිලාභ හඹා යනකොට අපි ජීවත් විය යුතු සමාජය හිතකාමී විය යුතුද නැද්ද කියන ප්‍රශ්නය අපේ ගිලිහින් යනවා. අපි මේ කරන ආයෝජනයෙන් සමස්ත සමාජයටම ප්‍රතිලාභයක් නොවෙන්න පුළුවන්. නමුත් අපිට අපේ ආයෝජනයේ ප්‍රතිලාභය වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ ආයෝජන වලට යොමු වෙනවද නැද්ද කියන එකත් චුට්ටක් හිතලා බලන්න කියන එක මම මේ වෙලාවේදී කියන්න කැමතියි. එක්කම අපි බලමු අපිට තියෙනවා රක්ෂණ සමාගම් විසින් ජීවිත රක්ෂණ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. රක්ෂණ සමාගම් විසින් ජීවිත රක්ෂණ හෝ සෞඛ්‍ය රක්ෂණය හරහා සිදු කරනු ලබන ආයෝජන දිරිගැන්වීම් නීත්‍යානුකූල කටයුත්තක් ලෙස සැලකිය හැකිද? විශේෂයෙන්ම ජීවිත රක්ෂණය සහ සෞඛ්‍ය රක්ෂණය හරහා සිදු කරන ලදන ආයෝජන දිරිගැන්වීම නීත්‍යානුකූල කටයුත්තක්. මොකද විශේෂයෙන්ම මේකදී අපි සඳහන් කරන්න ඕන දෙයක් තමයි රක්ෂණ සමාගමක් යටතේ අපි ආයෝජනයක් ජීවිත රක්ෂණයක් හෝ අපේ සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා ගන්නවා නම් අපි ඒ රක්ෂණය සම්බන්ධයෙන් අපිට ඒ හදිසි අවශ්‍යතාවයක් පැන නැගුණාම අපි කොහොමද මේ අවශ්‍යතාවයට ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දක්වන්නේ කියන එක පිළිබඳව විස්තර දැනගෙන තමයි අපි ඒ ආයෝජනය කළ යුත්තේ. මොකද විශේෂයෙන්ම අපි ජීවිත රක්ෂණයක් ගත්තාම අපි හිතනවා අපි කරන සියලුම දේවල් ඒ ජීවිත රක්ෂණයෙන් අපිට ඉටු කරලා දෙයි කියලා. ඒ රක්ෂණය තුලින්. නමුත් සමහර අවස්ථාවල් වලදී ඒ වගේ ජීවිත රක්ෂණයන් වලත් සීමා තියෙන්න පුළුවන්. මොකද තමන් ගන්න අවදානම ජීවිතය පිළිබඳ ජීවිත රක්ෂණ සමාගමක් විසින් එම අවදානම තක්සේරුවකට ලක් කරලා තියෙනවා. මොකද නැත්නම් ඒ ජීවිත රක්ෂණය ඔබට යම්කිසි මුදලකට විකුණන්න බෑ. ඒකට ඒකෙදි ඒ සමාගම් තමන් ගන්න අවදානම යම්කිසි තක්සේරුවකට ලක් කරනවා. අන්නේ තක්සේරුවට ලක් කිරීමේදී ඔබට කොපමණ ප්‍රමාණයකින් මේක ආවරණය වෙනවාද කියන එකත් බැලීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා අපි ඔය මම ඉදිරිපත් කර සියලුම ආයෝජන වර්ග අවස්ථාවන් වලට යෑමේදී ප්‍රධාන වශයෙන්ම සලකන්න ඕනේ ඒවයේ තියෙන ගන්න පුළුවන් ප්‍රතිලාභය කොහොමද ගන්නෙ. ඒකෙදී අපිට ආවරණය වෙනවා නම් ආවරණය වෙන්නේ මොන වගේ දේවල්? කොන්දේසි මොනවද? ඒකට අදාළ මොනවා හරි ගාස්තු තියෙනවා නම් ඒ ගාස්තු මොනවද? ගාස්තු ගෙවන්න ඕනේ කවදද? ඒ ගාස්තු වලට යටත් වෙනවද? ඒ ගාස්තු වෙනස් කිරීම වෙනවද? එතකොට මේ පොලි මුදලකට ආයෝජනය කරනවා නම් කොච්චර කාලයකටද මේක මේ ස්ථීරව තියෙනවද? ඒක වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන්ද? ඒ වගේ විශේෂයෙන්ම ඒවට අවධානය යොමු කරන්න. ඒ යොමු කිරීම තුලින් අපිට ඇත්තටම ඒ කියන්නේ අපේ ආයෝජනයේ නියම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මොකද මම මේවා සඳහන් කරේ බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම ආයෝජනය කරන්න අපිට අමාරුයි කියලා. නමුත් ඔබ ආයෝජනය කරන්න යනකොට මොකද ඔබ මේ මහන්සියෙන් හම්බ කරගත්ත මුදල්. එතකොට ඔබ මේ මහන්සියෙන් හම්බ කරගත්ත මුදල ආරක්ෂා කර ගැනීම තමයි ඔබගේ ප්‍රධාන වගකීමක් වෙන්නේ කියන එකයි මම මෙතනදී අවධාරණය කරන්නේ. එතකොට මේ වගකීම ඔබ සතුයි. මොකද මේ වගකීම ඔබේ කොටස ඔබේ යුතුයකම ඉටු නොකර වෙන ආයතනයකට අපිට ඒකේ ආයතනයකින් අපිට ඒක බලාපොරොත්තු වෙන්න බෑ ඉස්සෙල්ලා. ඒ ආයතනවලත් වගකීමක් තියෙනවා. නමුත් ඔබටත් ඒකේ පිළිබඳ සොයා බැලීමේ වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මම ඇත්තටම මූල්‍ය පාරිභෝගික සබතතා දෙපාර්තමේන්තුවේ මේ දවස්වල කටයුතු කරන්නේ අපි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දාපු අලුත්ම ඒ කියන්නේ මේ දෙපාර්තමේන්තුවක් ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට තමයි මේකේ මේ ආරම්භ වුණේ මෙම දෙපාර්තමේන්තුවට සියලුම මේ ලංකාවේ සියලුම පළාත් වලින් අපිට ලැබෙනවා මේකට මේ පැමිණිලි. එතකොට මේ පැමිණිලි වල තියෙන්නේ විශේෂයෙන්ම ඒ කියන්නේ බහුතරයක් අපිට තේරෙන්නේ ඒ ආයෝජකයින් සහ ඒ පාරිභෝගිකයින් බොහෝ විට ඒ අදාළ කොන්දේසි ඒ නියමයන්
හරියට තේරුම් නොගෙන ඒ කියන්නේ අතිවෙච්ච අපහසුතා. එතකොට ඒ නිසා අපිට බොහෝ වෙලාවට එක එක ඒ කියන්නේ මේ අහිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ අපිට ඒ කාරණාවලට යොමු වෙනකොට අපිට පැහැදිලිව පේනවා ඒ වගේ අවධානය යොමු කරලා තිබුණ පාරිභෝගිකයින්ට ඒවෙන් ප්‍රතිලාභත් අත් වෙලා තියෙනවා. ඒකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම ඒ වගේ මූල්‍ය ආයතන වලින් යම් යම් අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ වගේරෙහි අපි අවධානය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී යොමු කරලා ඒ සියලුම දේ වෙනුවෙන් අපි සාධාරණ ඉෂ්ට වෙන තැනට තමයි අපි කටයුතු සිදු කරන්නේ. ඒ නිසා මම විශේෂයෙන් මේකයි මම කිව්වේ නීත්‍යානුකූල සහ නියාමනයේ නොවන ආයෝජනයන් පිළිබඳව කල්පනාකාරී වෙන්න. මොකද අද සමාජයේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක මේක ලෝකයේම හැම රටකටම තියෙන ප්‍රශ්නයක් මේ කොරෝනා වසංගතය කියන්නේ. දැන් 2020 මුළු අවුරුද්දමත් 2021 දැනට අපිට මේ තත්ත්වයේ උඩ වෙලා තියෙන තත්ත්වයේ උඩ ඇති වෙලා තියෙන බහුතරයක් මේ කාලේ අපි යොමු වෙලා තියෙන්නේ මේකෙන් බේරෙන්න. ඉතින් එතකොට විවිධ අපේ ආදායම උපයා ගැනීමේ දුෂ්කරතා පවතිනවා. එතකොට අපිට දැනට තියෙන වත්කම් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වත්කම් අපිට ඉදිරියේදී වැඩි කරගන්නේ කොහොමද? එතකොට මේ වත්කම් අපිට මේ පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක පිළිබඳ අපි යොමු වෙන්න ඕනේ. ඒකයි අපි මේ වගේ වැඩසටහන් මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටු කරන්නේ. ඉතින් මම හිතනවා මගේ වචන ස්වල්පයෙන් ඔබ සියලු දෙනාටම මම හිතන්නේ යම් කිසි දෙයක් තේරෙන්නේ නැති කියලා. මම මේ අවස්ථාවේදී ඇත්තටම මගේ ස්තුතිය පුද කරන්න ඕනේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ මහේෂ් කුමාර මහත්මයාට ප්‍රාදේශීය කළමනාකාරතුමා බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව. ඒ වගේම සුමුදු ගුණරත්න මහත්මයා ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂක මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සහ ශිරමාල් මහතාටත් බැංකු විදුපියසේ අපහ මෙම අවස්ථාව පිළිබඳ සලසා දීම පිළිබඳව බැංකු විදුපියසේ කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. බොහොම ස්තුතියි අපිට මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම හිතන්නේ ඔබගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරන්න අවස්ථාවක් කරගන්නවා දැන්. යොහන් මහත්මයා. ඔව්. යොහන් මහත්මයා මේකේ දැන් අපිට විවිධ ප්‍රභවයන්ගෙන් ප්‍රශ්න ලැබිලා තියෙනවා. මේකෙදී ඇත්තටම මේ සූම් මෘදුකාංගය හරහා අපිට ලැබිච්ච ප්‍රශ්න කීපයක් මම සඳහන් කරන්නම්. ඇත්තටම මේ ප්‍රශ්න පිළිබඳව අපිට ඇත්තටම මේ දැනටමත් අපි සාකච්ඡා කරපු විශේෂ ශාස්ත්‍රයන් සහ ඉදිරි සති 2-3 ඇතුළත අපි සාකච්ඡා කරන විශේෂ ශාස්ත්‍රයන් පිළිබඳව ප්‍රශ්න තියෙන්නේ. මම හිතනවා මේ පිළිබඳව මම කෙටියෙන් සඳහන් කිරීමක් කරන්නම්. විශේෂයෙන් ලීසින් කල්බදු පිළිබඳව විමසීමක් කරලා තියෙනවා. ඒකෙදි මතක් කරන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය බැංකු විදුපියසත් සමග එකතු වෙලා ඒ වගේම බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු එකතු වෙලා අපි ලීසින් පිළිබඳව ඉතාමත් දීර්ඝව සාකච්ඡා කරන වැඩසටහන් දෙකක් සංවිධානය කළා. ඒකෙදි නීතිමය පසුබිම එක වැඩසටහනකිනුත් ප්‍රායෝගික ගැටලු පිළිබඳව වෙනම වැඩසටහනකින් සාකච්ඡා කළා. ඉතින් අපි ඉතාමත් කාරුණිකව ආරාධනා කරනවා මේ ප්‍රශ්නේ යොමු කරපු මහත්මයාට මේ වැඩසටහන් බලන්න. මේ වැඩසටහන් ඔබට නරඹන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුවට ගියා නම් Central Bank of Sri Lanka කියලා සර්ච් කරපුවාම ඒ පිටුවේ මේ වාර්තාගත වැඩසටහන් තියෙනවා. ඒකම තව ප්‍රශ්න දෙකක් තියෙනවා මේ IQ option පිළිබඳව සහ ඩොලර් වලින් ආයෝජනය කරන්න පුළුවන්ද කියන එක. මම හිතනවා ඉදිරි වැඩසටහනකදී අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය දෙපාර්තමේන්තුවත් සමග ඉදිරියේදී වැඩසටහනක් සාකච්ඡාකදී මේ වගේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඒ ප්‍රේක්ෂකයින්ට අපි සමග සම්බන්ධ වෙලා ඉන්න මහත්මීන්ට මේ වැඩසටහන් සමග ඉදිරියේදී සම්බන්ධ වෙන්න. මේ වැඩසටහන් වලදී අපි දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔබතුමාලා මේ ඉදිරිපත් කරලා තියෙන ගැටලු. ඒ වගේම යොහන් මහත්මයා තවත් ගැටලුවක් මම කැමතියි ඔබතුමාට ඒක යොමු කරන්න. මේකෙදි අහලා තියෙන්නේ ඉඩම් එහෙම නැත්නම් ඉඩම් දීපල වල ආයෝජනය කිරීම පිළිබඳව තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක සහ විශේෂයෙන්
කොටස් වෙළඳපොළ මිල ඉහළ යාම පිළිබඳව විමසීමක් කරලා තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ ඒක ආයෝජනයේට සුදුසු ස්ථානද කියන එක තමයි අතන ඔබතුමා මේ පිළිබඳව සාකච්ඡා කළා. තව පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් ද මේ පිළිබඳව? ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දිනවලදී ඔබට මම හිතන්නේ මේ ප්‍රවෘත්ති ඔස්සේ මේ දැනගන්න ලැබෙනවා. මම හිතන්නේ කොටස් වෙළඳ පොලේ වර්ධන වේගය ඉතාමත්ම වැඩි වෙලා තියෙනවා පහුගිය දිනවලදී. සහ ඉඩම් වල මම ඔබට ඉස්සෙල්ලා සඳහන් කරා ඉඩම් වල මිල වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව තමයි ඇත්තටම දැනට මම කිව්වා ඉස්සෙල්ලත් බහුතරයක් මේ අඩු පොලි අනුපාතයක් පවතිනවා බැංකු ක්ෂේත්‍රයේ. ඒ නිසා බහුතරයක් මම හිතන්නේ ආයෝජකයන් යොමු වෙලා තියෙනවා මෙම මුදල් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමටත්. මොකද කොටස් වෙළඳ පොලේ සමාගම් කියන්නේ ඇත්තටම දැනට ලංකාවේ පවතින ආර්ථික කටයුතු වලට, ඒ කියන්නේ මේ එදිනෙදා අපේ කටයුතු වලට සම්බන්ධ වෙන ආයතන සමාගම්. ඒතර මේ ආයතන වලින් හදන බඩු දෙන සේවාවන් නිසා ඒ ආයතන වල වර්ධන වේගය වැඩි වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ වර්ධනයට තව සහයෝගයක් වෙන්න සහ තව ඒකෙන් මහජනතාවට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි කොටස් වෙළඳ පොළ. ඒතකොට මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමට වැඩිපුර යොමු වෙලා තියෙන්නේ. සහ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉඩම් දේපල වලට සහ හෝ අනෙකුත් ඔය රත්රන් වගේ විවිධ ආයෝජන විකල්ප වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මම ඒකයි මේකෙදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මහේෂ් මහත්මයා සඳහන් කර ප්‍රශ්නේ ප්‍රධානම හේතුව තමයි දැනට පවතින අඩු පොලි අනුපාතයන් නිසා මම හිතන්නේ පෙළඹවීමක් ඇති වෙලා තියෙනවා. වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා කොටස් වෙළඳ පොලින් සහ ඉඩම් වල ආයෝජනය කිරීම තුලින්. මොකද බහුතරයක් දෙනා දැන් ඒ තමන්ගේ තියෙන ඒ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඒ ඉඩකඩම් විකිණීම ඒ වගේත් වෙනවා. එතකොට විකුණන වගේම ගන්න පිරිසකුත් ඉන්නවා. එතකොට ඒව ආයෝජනීය විදිහට දකින පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ වගේ නිසා තමයි අතර මේ ආයෝජන අවස්ථාවන් වැඩි වෙලා තියෙන්නේ පහුගිය කාලය තුල. ඔව් යෝහන් මහත්මයා තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි මේ කියන ආයෝජනයන්ට යොමු වෙන විදිය කියලා දෙන්න පුළුවන්ද කියන එක. ඒ පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කෙටියෙන්? ඔව් මම දැක්කා. එතනදී ඇත්තටම ඒ ආයෝජනයන්ට යොමු වෙන්නේ කොහොමද කියන එක මම එතනදී සඳහන් කරා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මම පළවෙනියට ගත්තොත් රාජ්‍ය ණය මම කිව්වා එතන ප්‍රාථමික අලෙවිකරුවන් කියලා ඉන්නවා කොටසක්. සහ විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකු සාමාන්‍යයෙන් අපි එදිනෙදා යන බැංකු වලට ගිහිල්ලා මේ රාජ්‍ය ණය වල ආයෝජනය කරන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර. කොටස් වෙළඳ පොළට යනවා නම් කොටස් වෙළඳ පොලේ සමාගම් තියෙනවා. මේ කියන්නේ මේ තරැව්කාර සමාගම්. ඒ තරැව්කාර සමාගමක් වෙත ගිහිල්ලා තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනයකට යොමු වෙන්න ඕනේ. ඒතර ඒ තරැව්කාර සමාගම් තුලින්ම තමයි අපිට සාංගමික ණය කරවල ආයෝජනය කරන්න පුළුවන්ද? එහෙම ණයකරයක් ඉදිරියේදී නිකුත් කිරීමක් තියනවාද කියන විස්තර ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ තරැව්කාර සමාගම් ඔස්සේ. එහෙම නැත්නම් ඇත්තටම මේ කොටස් වෙළඳ පොලේ මේ වෙබ් අඩවියනුත් මේක අපිට ලබා ගන්න පුළුවන්. මොකද බොහෝමයක් තොරතුරු කොටස් වෙළඳ පොලේ වෙබ් අඩවියේ තියෙනවා. ඒ වගේම තමයි ඔය ඒකක බාර පිළිබඳවත් එම වෙබ් අඩවියෙම තියෙනවා. මේ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරපු ඒකක බාර කළමනාකරණය කරන සමාගම්. මම ඉස්සෙල්ලා කිව්වා සමාගම් 16ක් මේ වෙනකොට කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත වෙලා තියෙනවා. ඒකට ඒ සමාගම් ඔස්සේ ඒකක බාර අරමුදල් වල ආයෝජනය කිරීමට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිත රක්ෂණ වගේ ආයතන පිළිබඳව රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ යටතේ නියාමනය වෙන රක්ෂණ ආයතන අපේ මම හිතන්නේ බහුතරයක් රක්ෂණ සමාගම් ඔබ මේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමුත් තියෙනවා. ඒ වගේම ඒ රක්ෂණ සමාගම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් ඒ වගේම ඔබට ඒවා පිළිබඳ දැනුවත් වීමට ඔබට මේ පුළුවන් විශේෂයෙන් මේ වගේ ආයතන වලට
කතා කරලා මොකද මම විශේෂයෙන්ම කියනවා මේ වගේ අවස්ථාවන් වල බහුතරයක් ඉන්නවා මෙතන මේ ඒ කියන්නේ මේ අපි දැනවත් වෙන්න ඕනේ මේ කියන මොකක් හරි අපිට ඉදිරිපත් කිරීමක් කරොත් කවුරු හරි ඔෆර් එකක් දුන්නොත් මේ කියන කෙනා මේ ඇත්තද මේක ජෙනුවින්ද කියන එක බලන්න ඕනේ. එතකොට ඒ ජෙනුවින්ද කියන එක බලන්න අපි විශේෂයෙන් බලලා ඕනේ මේ වගේ දෙයකට යොමු වෙන්න. මොකද අද උදේත් ඇත්තටම අපිට මට දැනුවත් වීමක් වුණා එක පුද්ගලයෙක් ඇත්තටම යාගේ තාත්තගේ සල්ලි එයාට ටෙලිෆෝන් එකෙන් සම්බන්ධ වෙලා එයාට මෙසේජ් එකක් එවලා Apple මේ පරිගණකයක් ලබා දෙනවයි කියලා රුපියල් 80000ක මුදලක් ගිණුමක තැන්පත් කරන්න කියලා. එතකොට මේ ළමයා තාත්තගේ account එකෙන් තාත්තට නොදැනුවත්ව රුපියල් 80000ක මුදලක් තැන්පත් කරනවා. එතකොට මේ තැන්පත් කරපු මුදලත් අද ඒ ළමයාට නැහැ. ඒතකොට ඒක ව්‍යාජ මේ කූට මේකක්. ඒතර ඒ වගේ දේවල් අපිට පැමිණිලි වෙනවා. අපි ඒ ඔස්සේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වගේ පුද්ගලයන් මේ වගේ සිදු කරන එහෙම තරවකාරයන් එහෙම ඉන්නවනම් අපි අනිවාර්යයෙන් මේ ඔස්සේ ගිහිල්ලා අදාළ පියවරවන් ගන්නවා. ඒ නිසා ඒකට කිසිසේත්ම බය වෙන්න එපා. නමුත් ඔබගේ යුතුයකම තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ ඒ වගේ ආයතනවල තියෙන මේක ඇත්තම ඔෆර් එකක්ද කියන එක ඒ ආයතන වලට සම්බන්ධ වෙලා ඒ ආයතනයත් එක්ක දුරකථන වලින් මොකද බොහොමයක් ආයතන දැන් ඇත්තටම වෙබ් පිටුවල ඒගොල්ලන්ගේ විස්තර ගොඩක් දාලා තියෙනවා සහ දුරකථන අංක හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ අංක වලින් ඔබට ඒවට යොමු වෙලා චෙක් කරගන්න පුළුවන් මේවා ඇත්තද මේවා බොරුද කියන එක වෙරිෆයි කරගන්න පුළුවන්. ඒ වගේ මේ චෙක් කරලා පොඩ්ඩක් බලන්න ඒ වගේ යන්න කලින්. එතකොට අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනය වෙන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වලට අදාළව මොනවා හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට යොමු වෙන්න පුළුවන් අපේ කෙටි දුරකථනයක් තියෙනවා 1935. එතකොට මේ 1935 කියන දුරකථන අංකයට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබගේ මොනවා හරි ඊට වඩා තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම්. ඔව් බොහොම ස්තුතියි යහන් මහත්මයා. තවත් කෙටි ප්‍රශ්නයක් තියෙනවා. මේක කියන්නේ අර මේ ඇත්තටම ඍණ පොලි අනුපාතයක් එහෙම නැත්නම් නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන්නේ විශේෂයෙන් සංවර්ධිත රටවල් වල. අපි තාමත් සංවර්ධිත නොවන රටක්. ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් මේ අතර සම්බන්ධයක් තියෙනවද කියන එක තමයි විමසීමක් කරලා තියෙන්නේ. ඔව් ඒ රටවල් වල ගත්ත මම කෙටියෙන් ඒකට පැහැදිලි කිරීමක් කරොත් ඒ රටවල් වල ගත්ත ඇත්තටම විවිධ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක තමයි ඇත්තටම ඒ ඍණ පොලි අනුපාතයක් තීරණය වෙලා තියෙන්නේ. නමුත් එතනදී මම කියන්නේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන කාරණය තමයි අපි ඒ වගේ ආයෝජන වලට මම මෙතනදී අදහස් කරේ අපේ මේ අද වැඩසටහන තිබ්බේ විවිධ ආයෝජන අවස්ථා මොනවද? එතකොට මේ ආයෝජනය කිරීමේදී අපි පෙළඹවීමක් එන්න ඕනේ. අපි තියෙන මුදල් බැංකුවක විතරක් තියලා බැංකුවෙන් ගන්න මුදල මේ පොලි මුදල ගන්නවට වඩා හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා අපි කොහොමද මේවා තවත් මොකද ඒ වගේ ගන්න ආයෝජනයකින් ගන්න ප්‍රතිලාභය බැංකුවක ගන්න පොලියට වඩා වැඩි. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් සහ ඔබට ඇත්තටම තෘප්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔබ ගන්න බැංකුවෙන් ගන්න ප්‍රතිලාභය පොලිය ඒ කියන්නේ ඔබට විතරයි. නමුත් ඔබගේ මුදල නිසා ඔබට මේ ඒ කියන්නේ ආයෝජනයකට යොමු කරලා ලබා ගන්න මුදලෙන් ඔබට ඒ පුද්ගලයාගේ ඉදිරි අනාගතයේ දියුණුව සහ ඔබගේ මුදලේ සුරක්ෂිතභාවය සහ ඔබටත් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඒක හැකියාවක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා පිළිබඳ අපි අවධානය යොමු වෙන්න ඕනේ. දැන් සහ අපේ මම හිතනවා සමාජ තත්ත්වයේ මේ මට්ටමට අපි ඇත්තටම අපේ තාක්ෂණයේ දියුණුවයි. අපි දැන් අද මේ කතා කරන්නේ මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ වගේ වැඩසටහන් පවත්වීමට පුළුවන් තාක්ෂණයක් අපිට සතුව තියෙනකොට අපි මේ වගේ අවස්ථාවල් වලට යොමු වීම ඉතාමත්ම වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි. කාලය වෙලාත් ඉක්ම යන බැවින් මම
වැඩසටහන සමාප්තය සනිටුවන් කිරීම සඳහා ශිරෝමාල්ට යොමු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබගේ වැඩසටහන හරහා ඉතා විශාල දැනුම් සම්භාරයක් අද දිනේදී අපට ලබා ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර දියුණුවට මේ අස්වැසිල්ලක් වේයයි අප අපේක්ෂා කරනවා. ඉතින් මේ පිළිබඳව අපි යොහාන් මහතාට විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි. ඊළඟට මෙම වැඩසටහනේ සමාප්තිය සංතුවන් කරමට ස්තුති කතාව පැවැත්වීම සඳහා මා ආරාධනා කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු මහේෂ් කුමාර මහතාට. බොහොම ස්තුතියි ශිරෝමාල්. බොහොම ස්තුතියි. ඇත්තටම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන යොහාන් මහත්මයාට. එතුමා ඉතාමත් කාර්යබහුල පුද්ගලයෙක්. මොකද මහ බැංකුවේ දුක් ගන්නාරාල කිව්වොත් ඇත්තටම හරි. මොකද මූල්‍ය පාරිභෝගික සම්බන්ධව තියෙන පැමිණිලි සියල්ලක්ම පාහේ ලැබෙන්නේ එතුමාගේ දෙපාර්තමේන්තුවට. එතුමාගේ අධ්‍යක්ෂකතුමාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමාව මේ වගේ කටයුත්තකට නිදහස් කරලා අපිට මේ ජනතාවට ව්‍යවසායකයින්ට දැනුම බෙදා දීන්නට අද මේ කාර්යයට දායක කරලා ලබා දීම පිළිබඳව. ඉතින් එතුමා විශාල මහන්සියක් ගත්ත මේ කාලය පුරාවට මේ වැඩසටහනට සූදානම් වෙන්න. ඉතින් මගේ ස්තුතිය නැවත නැවත වාරයක් එතුමාට පුද කරනවා. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම බැංකු විදුවියසේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත්. මොකද ඒ සෑම දෙනෙක්ගේම ආශිර්වාදයේ උනන්දුව කැපවීම සහ යොමු කිරීම මත තමයි අපිට මේ වගේ වැඩසටහනක් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම නැවත වාරයක් සඳහන් කරන්න ඕන දැන් මේ වැඩසටහන අද එක වැඩසටහනක් විදිහට පටන් ගත්තට මේ වැඩසටහනේ අපි මූලිකවම පැහැදිලි කිරීමක් කරන්නේ මේ ඉතිරි කිරීම සහ ආයෝජනයේ පිළිබඳව වන ක්‍රියාවලියේ මූලික ආරම්භය. එතනින් එහාට දැන් ගොඩක් දෙනෙක් විමසලා තිබුණා ඒකක බාර පිළිබඳ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඊළඟට මේ ඇත්තටම යොහාන් මහත්මයාත් පැහැදිලි කරා මේවට යොමු වෙන්නේ කොහොමද කියලා මේ ආයෝජන සඳහා. ඉතින් මේ සියල්ලක් මේ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන බැඳුම් කර බිල්පත් ඒ පිළිබඳව වැඩසටහනකුත් ඒ වගේම කොටස් වෙළඳ පොලේ ආයෝජනය එහෙම නැත්නම් ඒකක බාරවල ආයෝජනය ඒ පිළිබඳව ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලුම වැඩසටහන් අපි සූදානම් කරන්නේ ව්‍යවසායක ඔබව කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ වැඩසටහන් සූම් මෘදුකාංගයේ හරහාත් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුව හරහාත් මේ වැඩසටහන් විකාශනය වෙනවා. ඊළඟට මේ වැඩසටහන් වල රෙකෝඩඩ් වාර්තාගත වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුවේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් පස්සේ වෙලාවක හරි ඔයගොල්ලන්ට මේක නරඹන්නට පුළුවන්. ඉතින් අපි ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල Facebook පිටුවට යන්න ඒකට ගිහිල්ලා ඒක ලයික් කරන්න. එතකොට මේ වගේ වැඩසටහන් ඉදිරියේදීත් ඔබට මේ ලැබේවි මේවා හා සම්බන්ධ වෙන්න. ඉතින් අනිත් වැදගත් කාරණාව තමයි මේ වැඩසටහන් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනයට ගන්න. මොකද අපි මෙහෙම සඳහන් කරන්නේ දැන් යොහාන් මහත්මයා සඳහන් කළා මේ ඒගොල්ලන්ට එන පැමිණිලි ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙනවා මේ ඇත්තටම කූට ජාවාරම්කරුවන් අතින් මේ අසරණතාවයට පත්වෙච්ච නිකරුණේ මුදල් නාස්ති කරගත්ත මහ ජනතාවගෙන් ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශීය කාර්යාලවල ඉන්න කළමනාකරුවන්ටත් මේ වගේ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙනවා. මේ වැනි ආයෝජන කූට ව්‍යාපාරිකින් පිළිබඳව. ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි ඔබව දැනුවත් කරන එක. සහ ඔබ විසින් කළ යුතු දේ තමයි යොහාන් මහත්මයා සඳහන් කළා වගේ මේවා ආයෝජනය කරන්න පෙළ දෙවරක් සිතන්න. එහෙම නැත්නම් මේවා පිළිබඳව හොයන්න. මේවා නියාමනය වෙන ආයතන තියෙනවද? ඊළඟට මේවා තියෙන නීතිමය පසුබිම මොකක්ද කියන කාරණා හොයලා කරන්න. එහෙම නැතුව තව කෙනෙක් කියන එකක් පිළිබඳව එහෙම නැත්නම් Zoom මෘදුකාංගය හරහා හරි වෙබ්සයිට් හරහා හරි දෙන දැනුම YouTube හරහා හරි දෙන දැනුම අන්දානුකරණයෙන් ගන්න එපා. ඒ පිළිබඳව හොයන්න බලන්න. තමුන් රුපියල් ලක්ෂ 5ක 10ක ආයෝජනය කරන්න යනවා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ලැබීම පිළිබඳව විශ්වාසය ජනිත කරගන්න. එහෙම නැත්නම් නියාමන ආයතන තියෙනවද නැද්ද? ඒ වගේ කාරණා හොයලා බලන්න. එහෙම නැත්නම් කවුරු හරි කිව්වට ඒවට රැවටිලා මේ අසරණතාවයට පත් වෙන්න එපා කියන ඉල්ලීම ඉල්ලන්නේ. මේවත් අපි මේ වැඩසටහන ලෑස්ති කරන්නේ ඔබගේ මේ දැනුම වර්ධනය කිරීම සඳහා. ඉතින් මෙවැනි සත්ක්‍රියාවක් කිරීම සඳහා අද අපි සමග එක්කහු වුණු සෑම දෙනෙක්ටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරී මණ්ඩලයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද අද නිවස් වල ඉඳලා ඉතාමත්
මහන්සියෙන් කැපවීමෙන් මේ කටයුතු සංවිධානය කළා. ඉතින් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ඉදිරි වැඩසටහනකදී අපි මුණ ගැහෙමු. බොහොමත්ම ස්තුතියි. ඔබ බොහොම ස්තුතියි මහේෂ් මහත්මයා. එසේම අද දවසේදීත් අපිත් සමග සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. එහෙනම් නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු.